හොඳයි. අපි බලමු අද අපි සංඛ්‍යානේ 11 වෙනි සංඛ්‍යානේ පාඩමේ අද 4 වෙනි දිනය. මේ ඕගොල්ලෝ කරන්නේ විභාග ගණන් වල එදා 50ට ඇදුවා. අද 51 නම් අපි හදනවා. 51 වෙනි ගාන බලන්න. එක්තරා රූපවාහිනී වැඩසටහනක් තුලදී ප්‍රචාරය වූ එළඳැන්වීම් 40ක ප්‍රචාරණ කාල පිළිබඳ තොරතුරු පහත වගේ දැක්වෙනවා. ප්‍රචාරණ කාලය ඊට පස්සේ තියෙනවා වෙළඳැන්වීම් ගණන. පළවෙනි ප්‍රශ්නය අහනවා වැඩිම වෙළඳැන්වීම් ගණන අයත් වන ප්‍රචාරණ කාල ප්‍රාන්තරය. ඉතින් අපිට පේනවා ඕකේ වෙළඳැන්වීම් ගාන වැඩියෙන්ම තියෙන්නේ 10යි. ඒ 10ක් ප්‍රචාරණය වෙලා තියෙන ප්‍රාන්තරය බැලුවොත් පේනවා 22යි 26යි. එහෙනම් පළවෙනි පිළිතුර වෙන්නේ 22 26. දෙවෙනි එක බලන්න. දෙවෙනි කොටස වෙළඳැන්වීමක මධ්‍යමයේ ප්‍රචාරණ කාලයේ තප්පර වලින් සොයන්න. දැන් ඕකේ අපිට කියලා නැහැ උපකල්පිත මධ්‍යමයක් ගැන. ඒ වගේ උපකල්පිත මධ්‍යමය ගැන කියලා නැති සෑම අවස්ථාවකම අපි උපකල්පිත මධ්‍යමයක් යොදා ගන්න ඕනේ. එහෙනම් අපි සාමාන්‍ය ක්‍රමයට පන්ති ප්‍රාන්තරය ළඟට අපි දන්නවා මධ්‍යගය එනවා. පන්ති ප්‍රාන්තරය ළඟට මධ්‍යගය එනවා. මධ්‍යගය ළඟට සංඛ්‍යාත එනවා. ඊට පස්සේ fx තීරය එනවා. උපකල්පිත මධ්‍යමයක් ගැන කියලා නැත්නම් හැම වෙලෙම මේ තීර හතර යොදා ගන්න ඒ ප්‍රමාණය. ඔය තීර හතරෙන් හැම වෙලෙම ගන්න හදන්න උපකල්පිත මධ්‍යමයක් ගැන සඳහන් කරලා නැත්නම් ඕනේ. හරි. දැන් බලමු පන්ති ප්‍රාන්තර 10යි 14 14යි 18 18යි 22 22යි 26 26යි 30 30යි 34 34යි 37. හරි. මධ්‍යගයන් ගත්තොත් ඒකේ 12යි 16යි 20යි 24යි 28යි 32යි 36යි. සංඛ්‍යාත දීලා තියෙනවා 4යි 6යි 8යි 10යි 5යි 4යි 3යි. fx තීව ගුණ කරන්න 48යි 96යි 160යි 240යි 140යි 128යි 108යි. ඔක්කොම එකතු කළා පල්ලෙහාට සිග්මා fx සමානයි 920යි. සිග්මා f ගත්තොත් මුළු එකතු වෙනවා 40යි. සිග්මා f 40යි. එහෙනම් අපි හොයමු අපෙන් අහලා තියෙනවා වෙළඳැන්වීමක මධ්‍යමයේ ප්‍රචාරණ කාලය නම් m මධ්‍යමයේ සමානයි සිග්මා fx සිග්මා f වලින් බෙදන්න 920 40න් බෙදන්න. බෙදා ගන්න පුළුවන් ළමයෙකුට උත්තරේ එනවා හරියට බෙදෙනවා බිඳුව කැපිලා යනවා 23යි තප්පර. මධ්‍යමයේ ප්‍රචාරණ කාලය තප්පර 23යි වෙළඳැන්වීම. තුන්වෙනි කොටසේ අහනවා ගුණ මේ අනුව මෙවැනි රූපවාහිනී වැඩසටහනක් තුළ වෙළඳැන්වීම් 100ක් ප්‍රචාරණය කෙරෙහි නම් වෙළඳැන්වීම සඳහා අවශ්‍ය වෙතයි අපේක්ෂිත ප්‍රචාරණ කාලය ආසන්න මිනිත්තුවට දෙන්න. ඒතර වෙළඳැන්වීම් 20 එක වෙළඳැන්වීමකට 23ක් යනවා තප්පර 100කට යන තප්පර ගාන තමයි මේ තියෙන්නේ. අපිට ඔය උත්තරේ ඉල්ලන්නේ මිනිත්තු වල 60න් බෙදලා. මෙතන බිඳුව කැපෙනවා 230 6න් බෙදුව 230 බෙදුව 6 6 වරක් 3යි 18යි ඉතුරු 5 50ට 6 වරක් 8යි 48යි දශම ගානක් ගත්තොත් දෙකක් ඉතුරුයි 20ට 2යි වැඩක් නැහැ අතාරින්න මිනිත්තු 38යි. ආසන්න ලෙස මිනිත්තු 38යි උත්තරේ ඉල්ලන්නේ ආසන්න මිනිත්තුවට. දශම ගාන අතෑරිය මොකද දශම 5ට අඩු නිසා. අවසාන කොටස 4 ගානේ 4 වෙනි කොටස
ඉහත සඳහන් රූපවාහිනියේ වැඩසටහන නිෂ්පාදනය කරන සඳහා රුපියල් 600,000 ලක්ෂ 6ක් වේදම් වෙනවා. වෙළඳැන්නේ ප්‍රචාරය කිරීමට මිනිත්තුවකට රුපියල් 20,000ක මුදලක් අය කරනවා. ඉහත රූපවාහිනියේ වැඩසටහනේ රූපවාහිනී ආයතනයේ කොපමණ ලාභයක් උපයතයි අපේක්ෂා කළ හැකිද? දැන් බලමු වෙළඳැන්වීම වලට යන වියදම හොයනවා ඉස්සෙල්ලා. වෙළඳැන්වීම සඳහා යන වියදම අපි හොයනවා. හතරවෙනි කොටස වෙළඳැන්වීම වලට යන වියදම හොයනවා. ගාණි කියනවා විසිදාහක මුදලක් මිනිත්තුවකට වැය වෙනවා. එහෙනම් 20,000 ගුණ කරනවා 38. ඇයි වෙළඳැන්වීම ටික මිනිත්තු 38ක් යනවා. මිනිත්තු 38ක් යනවා මේ වෙළඳැන්වීම 100ට. හරි? එතකොට රූපවාහිනී වැඩසටහන තුර එම රූපවාහිනී වැඩසටහන තුළ වෙළඳැන්වීම 100ක් යනවා. ඒ 100 සඳහා එතකොට වියදම් වෙනවා රුපියල් 76.04. රුපියල් 7,60,000ක් වියදම් වෙනවා. දානි කියනවා රූපවාහිනී වැඩසටහන නිෂ්පාදනය කිරීම සඳහා වියදම් වෙනවා රුපියල් 600 ලක්ෂ 6ක්. මේ අපිට හම්බ වෙන්නේ වියදම නෙමෙයි මේ හම්බ වෙන්නේ වෙළඳැන්වීම වලට හම්බ වෙන මුදල. වෙළඳැන්වීමකට ප්‍රචාරය කිරීමට ලක්ෂ රුපියල් 20,000ක් යනවා. මේ හම්බ වෙන මුදල මේ හේව. හම්බ වෙන මුදල 7,60,000ක් හම්බ වෙනවා. රුපියල් 20,000යි එක වෙළඳැන්වීමකට මිනිත්තුවකට. ඒතර මිනිත්තු 38ක් හම්බ වෙනවා 7,60,000. වියදම තියෙනවා රුපියල් ලක්ෂ 6ක්. රූපවාහිනී වැඩසටහන හදන්න ලක්ෂ 6ක් 600,000ක් යනවා. එහෙනම් ලාභය සමානයි 7,60,000න් අඩු කරනවා 6,600,000. ඒ අනුව ලාභය හම් වෙනවා රුපියල් 160,000ක් 1,60,000. හරි. ඒ ගාන ඉවරයි. ඒ 51 හැටි 52 ගාන බලන්න. 52 ගාන බලන්න. කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව මගින් යම් ස්ථානයක දින 30ක් තුල එක්රැස් කරන ලද වර්ෂාපතන අගයන් මිලිමීටර් වලින් පහත දක්වලා තියෙනවා. දින 30ක් ඇතුළත ලැබී ඇති අඩුම හා වැඩිම වර්ෂාපතන අගයන් මොනවාද? ඉතින් පළවෙනි එක ලියන්න ඕනේ. අඩුම අගය. අඩුම වර්ෂාපතනය අඩුම අගය 10 මිලිමීටර්. ඊළඟට වැඩිම අගය වැඩිම වර්ෂාපතනය වැඩිම අගය 60 මිලිමීටර්. ඔය ඉලක්කම් ටිකේ තියෙන අඩුම ඉලක්කමයි වැඩිම ඉලක්කමයි ඔය ගත්තේ. දෙවෙනි කොටස කියනවා ඉහත දත්ත සඳහා රැස් දත්ත සඳහා සකස් කළ ප්‍රගණන ලකුණු සහිත අසම්පූර්ණ සංඛ්‍යාත වගුවක් පහත දැක්වෙනවා. හරි මේ වගුව සම්පූර්ණ කරන්නට කියනවා. මේ වගුවේ තියෙනවා දෙවෙනි කොටසේ පන්ති ප්‍රාන්තර තියෙනවා. පන්ති ප්‍රාන්තරය ඊට පස්සේ තියෙනවා ප්‍රගණන ලකුණු ඊළඟට තියෙනවා සංඛ්‍යාතය දින ගාන අවසානයේ තියෙනවා සමුච්චිත සංඛ්‍යාතය අන්තිමට තියෙනවා. පන්ති ප්‍රාන්තර දීලා තියෙනවා 10යි 20 20යි 30 30යි 40 40යි 50 50යි 60. දැන් අපි ඔය දීලා තියෙන ඉලක්කම් ටික ඔය වගුවට එකින් එක ඇතුළත් කරන්න ඕනේ. දැන් පළවෙනි ඉලක්කම 10යි මෙතන දාන්න පළවෙනි ප්‍රාන්තරයට. දෙවෙනි ඉලක්කම 34 වැටෙනවා 30යි 40ට. තුන්වෙනි ඉලක්කම 45 වැටෙනවා 40යි 50ට. ඊළඟ 23 වැටෙන්නේ 20යි 30ට.
ඊළඟ 32 වැටෙන්නේ 32යි 40ට. ওই විදිහට ওই ඉලක්කම් සියල්ලම ප්‍රගණනය කරගෙන ගියොත් ඔබට එන්නට ඕන මේ තීරුවට දෙකක් සංඛ්‍යාතය. ඊළඟ තීරුවට එන්නට ඕන ඔබට 6ක්. ප්‍රගණනය කරලා දාන්න පුළුවන් ඉලක්කම් ටික 6ක් එන්න ඕන. ඊළඟ තීරුවට එන්න ඕන ඔබට ඉලක්කම් 13ක්. 13ක් එන්න ඕන ඊළඟ තීරුවට. ඊළඟ තීරුවට ඔබට එන්න ඕන ඉලක්කම් ආපහු 6ක්. අවසාන තීරුවට ඔබට ඉලක්කම් එන්නේ 3ක්. ඔන්න ඔය විදිහට අපි සංඛ්‍යාතයේ තීරුව සම්පූර්ණ කරනවා. හරි. ඊළඟට ඉස්සරෝම කියන්නේ දත්ත සකස් කළ ප්‍රගණන ලකුණ සහිත අසම්පූර්ණ වගුවක් දීලා තියෙනවා. වගුව පුරවන්න වගුවක්. ඊළඟට කියනවා ඉහත සංඛ්‍යාත වගුවට සමුච්චය සංඛ්‍යාත තීරයක් එක් කර එය සම්පූර්ණ කරන්න ඕනේ. සමුච්චය සංඛ්‍යාතය කියන තීරය අපි සම්පූර්ණ කරනවා. සංඛ්‍යාත උදව් කරගෙන ලියන බව දන්නවා. සමුච්චය සංඛ්‍යාත ප්‍රස්ථාන ආදී කොට ඉගෙන ගන්න. මෙතන 2යි 6යි 2යි 8යි 8යි 13යි 21යි 6යි 27යි 3යි 30යි. මොන සමුච්චය සංඛ්‍යාතයේ තීරුව සම්පූර්ණ කළා. සමුච්චය සංඛ්‍යාතයත් හරි. එම සංඛ්‍යාත වගුව ඇසුරු කරගනිමින් සමුච්චය සංඛ්‍යාත වක්‍රය අඳින්න. දැන් ඔන්න සමුච්චය සංඛ්‍යාත වක්‍රයක් අපි අඳින්න හදන්නේ. අපි දන්නවා සමුච්චය සංඛ්‍යාත වක්‍රය හැම වෙලේම x අක්ෂයට ගන්නේ පන්ති ප්‍රාන්ත. මේ පැත්තට ගන්නේ පන්ති ප්‍රාන්තරය, මේ පැත්තට ගන්නේ සමුච්චිත සංඛ්‍යාතය. නිකම්ම සංඛ්‍යාතය නෙමේ සමුච්චිත සංඛ්‍යාතය y අක්ෂයේ පැත්තට ගන්න ඕනේ. එතකොට පන්ති ප්‍රාන්තර බිඳුවේ පටන් අරගෙන 10 20 30 40 50 60ට යනවා. සමුච්චය සංඛ්‍යාතය තියෙන්නේ 30යි. මේ පැත්තට 30ක් ගන්න පුළුවන් නම් ඇති. 5 10 15 20 25 30. මොන හරි ක්‍රමයකින් ඒ 30 ලබා ගන්න ප්‍රස්ථාර කඩදාසියක නෙමෙයි මේක ගණිත එක පත්‍රයක දුන්න ගානක්. ඒතකොට සමුච්චය සංඛ්‍යාත වක්‍රය අඳින්න ඕගොල්ලන්ට අර ප්‍රස්ථාර කඩදාසි කොටසක් මුද්‍රණය කරලා ඒක දීලා තියෙනවා. ගණිත එක පත්‍රයක් නිසා ඒක අඳින්න විතරයි ඔබට තියෙන්නේ. දැන් බලන්න 20 2යි සමුච්චය සංඛ්‍යාතේ 22යි ඊළඟ 38යි 38 ගත්තා. ඊළඟ 40 21යි 40 21 ගත්තා. ඊළඟ එක 50 27යි 50 27ක් ගත්තා. 60 30යි. ඔන්න ආරම්භයේ තියෙන විතර ගන්න ඕනේ බිඳුව එහෙම නෙමෙයි 10යි. ආරම්භයේ තියෙන 10න් පටන් ගන්න සමුච්චය සංඛ්‍යාත වක්‍රය ඔය විදිහට. ඕ සමුච්චය සංඛ්‍යාත වක්‍රය හරි. සමුච්චය සංඛ්‍යාත වක්‍රය අඳින්න. අවසාන කොටස කියනවා මේකේ එක ප්‍රශ්නයක් මුද්‍රණය වෙලා නැහැ. තව කොටසක් තිබුණා මේකේ. ඒ කොටස දරුවෝ හදුවොත් හොඳයි. පස්වෙනි කොටසක් මේකේ තිබ්බ ප්‍රශ්න මුද්‍රණය වෙලා නැහැ. මේකේ සමුච්චය සංඛ්‍යාත වක්‍රය ඇසුරෙන් මධ්‍යස්ථය හොයන්න තිබුණා. ඒ ප්‍රශ්නේ මුද්‍රණය වෙලා නැහැ. මධ්‍යස්ථය හොයන්න තිබුණා. ඒක මධ්‍යස්ථය හොයනවා නම් අපි දන්නවා මේකේ 30 නම් අපි අඳින්නේ 15. 15 මේ පැත්තට ඇඳලා ඊට පස්සේ 15ට හරවපුවාම අපිට එනවා මධ්‍යස්ථයෙන් ඕන තැන. ඔයලා බලන්න ඇඳලා. එතකොට නැති අයනේ හැමෝම හදලා නැතුව ඇත්තේ දැන් ඔය ප්‍රශ්නේ තිබුණේ නැහනේ. ඔය මධ්‍යස්ථ වර්ෂාපතනය හොයන්න තියෙනවා. සාමාන්‍යයෙන් හදලා බලන්න ඔබට මධ්‍යස්ථයේ 36ට කිට්ටු ගානක් එන්න ඕනේ. 35 36 37 වගේ උත්තරයක් එන්න ඕනේ. ඕකේ සමුච්චය සංඛ්‍යාත ප්‍රස්ථාරේ මධ්‍යස්ථයට. හරි. ඒ ගානත් ඉවරයි. ඊළඟට අපි යනවා 53 2012 ගානට. 53 ගාන බලන්න. අමල්ගේ ගඩොල් නිෂ්පාදන ස්ථානයේදී දින 30ක මාසයක් තුළ එක් දිනයේදී නිෂ්පාදනය කළ ගඩොල් ප්‍රමාණයන් පිළිබඳ තොරතුරු පහත සංඛ්‍යා ව්‍යාප්තියේ දැක්වේ.
හරි. පළවෙනියටම අහනවා ඉහත සංඛ්‍යාවයේ මාතපන්තිය කුමක්ද? ඒතර බලන්න වැඩිම දින ගාණක් ඕකේ තියෙන්නේ 10යි. ඒතර 10 කියන එකට අයිති පන්තිය තමයි මාතපන්තිය වෙන්නේ. එහෙනම් 86යි 90. 86යි 90 තමයි මාතපන්තිය. මොකද කාටවත් ගන්න පුළුවන් පිළිතුර. දිනකදී නිෂ්පාදනය කර ඇති මධ්‍යහන්නේ ගඩොල් ගන්න කීයද? ඕල්ලෙන් ආයෙත් මධ්‍යහන්නේ ගන්න ඕනේ. අපි හැමදේම කියනවා මේ જાතිය ගානක එකම තීරය ඉන්නේ. පළවෙනි තීරයේ පන්ති ප්‍රාන්තරය ඒවා වෙනස් වෙන්නේ. ඊළඟට මේනවා මධ්‍යහාගය. මේකේ උපකල්පිත මධ්‍යහනයක් ගැන කියලා නෑ. එහෙනම් අපගමනේ ඉන්නේ නෑ. ඊළඟට ඉන්නේ සංඛ්‍යාතය. සංඛ්‍යාතයේ තීරයේ F අවසානයේ එනවා fx තීරය. මේ තමයි තීරය. පන්ති ප්‍රාන්තර දීලා තියෙනවා 71යි 75 76යි 80 81යි 85 86යි 90 91යි 95 96යි 100. එතකොට මධ්‍යහාගයක් වෙනවා 73යි 78යි 83යි 88යි 93යි 98යි. සංඛ්‍යාතාවට දීලා තියෙනවා 1යි 7යි 7යි 10යි 4යි 1යි. දැන් fx සම්පූර්ණ කරමු. 73යි 78 මෙඩිකල් 546යි 581යි 880යි 372යි 98යි. එකතු කළොත් සිග්මා fx එනවා 2550. සිග්මා f වෙනවා 30. දැන් දිනකදී නිෂ්පාදනය කර ඇති මධ්‍යහන්නේ ගඩොල් ගාන m හොයමු. සිග්මා fx සිග්මා f වලින් බෙදමු. සිග්මා fx කියන්නේ 2550 බෙදනවා සිග්මා f කියන 30. හරි බිඳුව කැපිලා ගියාම හරියටම බෙදෙනවා 3 × 8 24යි 15. දිනකට ගඩොල් 85ක් නිෂ්පාදනය කරනවා. අමල්ගේ ගඩොල් නිෂ්පාදනයේ ස්ථාන. දෙවෙනි කොටසේ වරයි. 3. එක්තරා නිවසක් තැනීම සඳහා එස්තමේන්තු කරන ලද ගඩොල් 7140ක් මාස 3කින් ලබා දීමට ඇනෝමක් අමල්ට ලැබුණා. මාසකට දින 25 වේගෙන් වැඩ කිරීමෙන් ඇනෝම සපුරාලිය හැකි බව අමල් අනුමාන කරනවා. ඉහත තොරතුරු අනුව මෙම ඇනෝම සපුරාලිය අපේක්ෂා කළ නොහැකි බව පෙන්වනවා. බලන්න. අපි හොයමු දැන් මාස 3ක නිෂ්පාදන ගඩොල් ප්‍රමාණය. මාස 3කදී නිෂ්පාදනය කරන ගඩොල් ප්‍රමාණය අපි හොයමු. දවසකට ගඩොල් 85ක් හදනවා. දවසකට ගඩොල් 85යි හදන්නේ. මාසයකට දවස් 25යි වැඩ කරනවා කියලා තියෙනවා. මාසයකට දින 25යි ඒගොල්ලෝ වැඩ කරන්නේ. එහෙනම් මේ තියෙන එක මාසෙක. මාස 3කට බලන්න ඒක 3ෙන් වැඩි කරනවා. 85 25න් වැඩි කළා 3ෙන් වැඩි කරනවා. එතකොට එනවා 6375. 6375 ගඩොල්. නමුත් ඉල්ලලා තියෙන්නේ 7140. එහෙනම් මේක ලියන්න ඕනේ. 7140 විශාලයි 6375ට වෙන්නේ. නිසා ඇනෝම සපුරාලිය නැහැ. ඇනෝම සපුරාලිය නැහැ. එහෙම නැතුව මෙතන 6375 ලියන ඇනෝම සපුරාලිය නැහැ කියලා ලියන්නේ නැහැ. 7140ට වැඩිය මේක අඩු හින්දා ඇනෝම සපුරාලන්න බෑ කියලා කතන්දරේ ලියන්න ඕනේ. හරි. ඊළඟට අහනවා මෙම ඇනෝම හතරවෙනි කොටස. සපුරාලියම සඳහා අවම වශයෙන් ඔහු මාසකට දින කීයක
වැඩිපුර වැඩ කරන්න ඕනද කියලා අහනවා. දැන් බලමු අපි gadol කොච්චර මදි වෙනවද? gadol කොච්චර මදි වෙනවද කියලා බලමු. හතරවෙනි කොටස. gadol කොච්චර මදි වෙනවද කියලා බලමු. 7140 හරි වැඩිපුර අවශ්‍ය gadol ගන්න. වැඩිපුර අවශ්‍ය gadol ගන්න. සමානයි 7140 අඩු කරන්න 6375 අඩු කළාම එනවා 5යි මෙතන 3යි 6යි මෙතන බිංදුවයි 7යි තව gadol 765ක් මදි ඕමයි gadol 765 හදන්න නම් තව දවස් කීයක් වැඩ කරන්න ඕනද බලන්න මෙන්න වැඩ කළ යුතු දින ගන්න වැඩ කළ යුතු දින ගන්න සමානයි 765 බෙදමු 85 දවස් කරේ gadol 85යි හදන්න හරියට බෙදනවා එහෙනම් තව දවස් 3ක් වැඩිපුර වැඩ කරන්න ඕනේ මෙතන 85 බෙදපුවාම 3 නෙමෙයි එන්නේ වරද්ද ගන්න එපා 85 වගේ දුවත් වෙන්නේ මෙතන 9යි. වැඩ කළ යුතු දින ගාන 9යි. ඒ ඔක්කොම මුළු දින ගානේ මාස 3ටම වැඩ කළ යුතු දින ගාන වෙහෙවි. මාස 3ටම වැඩ කළ යුතු දින ගාන අතිරේකව දවස් 9යි. එහෙනම් මාසයකට තමයි අපෙන් අහන්නේ. මාසයකට. එක මාසයකට දවස් කීයක් වැඩ කරන්න ඕනද? මාසයකට වැඩ කරන්න ඕන දින ගාන 9 තුලින් බෙදුවොත් හරි එහෙමයි ඒ තුනේ ඉන්නේ අතර 9 නිසා. හරි. ඒ ගානත් එතනින් ඉවරයි. ඊළඟට අපි යනවා 54 වෙනි ගාන. බලන්න 54 එක්තරා ආයතනයක සේවකයෙක්. සේවය කරනු ලබන සේවකයන් 50 දෙනෙක් මාස දෙකක් තුල සේවයට පැමිණි දින ගණන් ඇතුළත් වෘත්තපත්‍ර සටහනක් මහත දැක්වෙනවා. වෘත්තපත්‍ර සටහන් පිළිබඳව අපි ඉගෙන ගන්න තැන. දැන් මෙතන තියෙනවා වෘත්ත වාක්ලවට මේ වෘත්තපත්‍ර සටහන් ගැටලුවක් තේරුම් ගන්න. මේ වෘත්තපත්‍ර සටහනේ තියෙනවා මේ පැත්තේ බිංදුව 1 2 3 4. මේකේ තියෙනවා 9. මෙතන තියෙනවා 8 9. මෙතන තියෙනවා 3යි 3යි 5යි 6යි 6යි 7යි 7යි 8යි 9යි 9යි 9 ඊට පස්සේ තියෙනවා 6යි 6යි 7යි 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 8යි 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 8ේ තියෙනවා 3යි 6යි 8යි 8 9යි 9 බිංදු දැන් මේකේ තේරුම මේ සේවකයන් 50 දෙනෙක් මාස දෙකක් තුළ සේවයට පැමිණි දින ගන්න දවස් 9 දවස් 18 දවස් 19 දවස් 23යි එකයි එක තේරෙන්නේ. ඒ වෘත්තය තමයි තනි ඉලක්කම පත්‍ර තමයි ඊළඟට තියෙන්නේ. මේ ලේ පත්‍ර වලට එන්නේ එක ඉලක්කම. හරි. දැන් ඊළඟට අපි බලමු. දැන් මේක අහනවා සේවකයෙක් සේවයට පැමිණි දින ගණනේ පරාසය හා මධ්‍යස්ථය. පරාසයයි මධ්‍යස්ථයයි අපි ගන්නවා. හරි. දැන් පරාසය හොයන්නේ මෙහෙමයි. මේ ඉලක්කම් ටිකේ වැඩිම ඉලක්කම 40යි. වැඩිම ඉලක්කම 40යි. අඩුම ඉලක්කම 9යි. 40න් 9 අඩු කළා නම් පරාසය 31යි. වැඩි තමාගේ අඩු තමාගේ අඩු කළාම මේකට කියනවා පරාසය. මධ්‍යස්ථය. දැන් මෙතන තියෙනවා ඉලක්කම් 1 2 3යි ඔය විදිහට ගණනගත්තොත් ඉලක්කම් 30ක් තියෙනවා. ඒතර මධ්‍යස්ථයේ තියෙන සංඛ්‍යා 30ක් තියෙන තැනක 30ට එකක් එකතු කරොත් 31 දෙකෙන් බෙදුවොත් 15.5. ඒකේ තේරුම 15 වෙනි ඉලක්කමයි 16 වෙනි ඉලක්කමයි අතරමැද තමයි මධ්‍යස්ථයේ තියෙන්නේ. එහෙනම් අපි 15 වෙනි සහ 16 වෙනි අය ගණන් හොයන්න ඕනේ මේකෙන් ගණනලා මෙතන ඉන්න. 1 2 3 4 5 6 7 8 9 10 11 12 13 14 15 කියන්නේ 30යි. 15 වෙනි ඉලක්කම 30යි. 16 වෙනි ඉලක්කම 30යි. එහෙනම් 15.5 කියන්නේ ඔය අතරමැද තියෙන ඉලක්කම 36යි 36යි එකතු කරුවා 15 වෙනි සහ 16 වෙනි අය ගණන් දෙකෙන් 72 දෙකෙන් බෙදුවොත් ආයෙත් මධ්‍යස්ථයේ 30යි.
මධ්‍යස්ථයේ 30යි. ඉහත සටහන ඇතුලේ පහත වගුව සම්පූර්ණ කරන්න. මෙහි 814 මගින් 8ට වඩා වැඩි 14ට අඩු හෝ සමාන කියන ප්‍රාන්තර පෙන්නන්න. බලන්න. ඔය වගුව සම්පූර්ණ කරන්න ඕන දැන්. මුල තියෙනවා පන්ති ප්‍රාන්තරය. මුල තියෙනවා පන්ති ප්‍රාන්තරය. ඊළඟට තියෙනවා සේවකයන් ගණන. ඊළඟට තියෙනවා මධ්‍යහාගය. පන්ති ප්‍රාන්තරය මෙතන තියෙනවා. ඊළඟට තියෙනවා සංඛ්‍යාතයේ සේවකයන් ගණන. ඊළඟට තියෙනවා මධ්‍යහාගය. බලන්න පන්ති ප්‍රාන්තර 8යි 14 14යි 20 20යි 26 26යි 32 32යි 38 38යි 44 සංඛ්‍යාත දීලා තියෙනවා 1යි අනේ සම්පූර්ණ කරන්න තියෙන්නේ ඉහත සටහන ඇතුලේ පහත වගුව පිටපත් කරගෙන සම්පූර්ණ කරන්න 814 මගින් දැක්වෙන්නේ 8යි 14 මගින් දැක්වෙන්නේ 8ට වඩා වැඩි හැබැයි 14ට අඩු හෝ සමානයි. ඒ කියන්නේ මෙතෙන්ට 8යි තියෙන්නේ 8ට වැඩි හැබැයි 14ට අඩුයි. ඒකේ තේරුම ප්‍රාන්තරයේ මුල ඉලක්කම අයිති නෑ අග ඉලක්කමයි. හැම වෙලේම මෙහෙමයි. 14 හෝ ඊට 14ට වැඩි 20ට සමානයි එක්ක අඩුයි. ඒතර 20 මෙතෙන්ට ආйти 14 මෙතෙන්ට ආйти නෑ මෙතෙන්ට ආයි ප්‍රාන්තරේ මුලාංකයේ ආйти නෑ අගාංකයේ ආйти කියන එකයි ඔය කිව්වේ. හරි. ඒ අනුව අපි බලමු. ඒතර පළවෙනි එකම තියෙන්නේ 9. ඒතර 9 අහුවෙන්නේ මේ ප්‍රාන්තරයේටනේ 8යි 14. ඔන්න ඒක දැන්. ඊළඟට බලමු 14යි 20 ප්‍රාන්තරය තුල කී දෙනෙක් ඉන්නවා. 14ට 20. මෙතන 18 19. මේ දෙන්නම ඉන්නේ 14යි 20. එහෙනම් දෙවෙනි ප්‍රාන්තරයේට එන්නේ දෙකක්. සංඛ්‍යාතයේ දෙකක් එනවා. මේකෙන් තමයි ගන්න. තුන්වෙනි ප්‍රාන්තරයේ 20යි 26යි අතර. 23 ගත්ත හැකි මේ 23 එනවා මේක එනවා 25 එනවා 26ත් ඕකට එනවා. මොකද අපි කෝ අග ප්‍රාන්තරේ එනවා. එහෙනම් මෙතෙන් එනකන් එනවා. 1 2 3 4 5 6 1 2 3 4 5 එනවා. ඊළඟට 5ක්. ඊළඟට නම් 26යි 32. ඒතර 26 එකට එන්නේ නැහැ කිව්වනේ 26 එන්නේ උඩ එකට. ඒතර මේකට 26 එන්නේ නැහැ මෙතනින් පස්සේ. මෙතන ඉඳන් දිගටම 32ට යනවා. 32ක් මේකේ නෑ 1 2 3 4 5 6යි. 6යි 26යි 32යි යන. ඊළඟ 32යි 38. මෙතන ඉඳන් 38ට යනකම් 38ත් ඕකට තමයි ආයි. අර සීමාවයි තේ කිව්වනේ. මෙතෙන් එනකම් ආයි. එහෙනම් 1 2 3 4 5 6 7 8 9 10 11 12 තියෙනවා. එතන 12. අන්තිමේ 38යි 44 38 ඉඳන් 44ට 1 2 3යි. අදම ඕල් සංඛ්‍යාතරික සම්පූර්ණ කරනවා. ඊළඟට මධ්‍යහාගය. මධ්‍යහාගයේ තීරය එම වගුවට මධ්‍යහාගයේ තීරයක් එක් කරන්න කියලා තියෙනවා. වගුවට මධ්‍යහාගයේ තීරයක් එකතු කළා දැන් සම්පූර්ණ කරනවා. 11යි මේ දෙක එකතු කළා දෙකෙන් බෙදුවා 22 දෙකෙන් බෙදුවා 34 දෙකෙන් බෙදුවා 17යි ඊළඟ 23යි ඊළඟ 29යි ඊළඟ 35යි අන්තිම එකට 38යි 44 කිව්වහම 2යි 82යි 41යි 41යි හරි මධ්‍යයේ තීරයේ සම්පූර්ණ ඉහත තොරතුරු ඇසුරේ පහත අක්ෂර පද්ධතිය මත සංඛ්‍යාත බහුවස්ත්‍රයක් අඳින්න. ඉහත තොරතුරු ඇසුරේ සංඛ්‍යාත බහුවස්ත්‍රයක් අඳින්න කියලා. බලමු දැන් සංඛ්‍යාත බහුවස්ත්‍රයක් අඳින්න. එතකොට මේ සංඛ්‍යාත බහුවස්ත්‍රය මධ්‍යයේ පාවිච්චි කරලා අඳින්න කියන එක තමයි කියන්නේ. ඒක තමයි මධ්‍යයේ තීරයක් කියන්නේ. ජාල රේඛයක්
ඇඳලා ඒක මගින් සම්පූර්ණ කරන්න කියලා නෙමෙයි කිව්වේ. මධ්‍යයාගේ උදව් කරගෙන අඳින්නේ කියලා කියන්නේ. ඒතර ආරම්භයේ තියෙන්නේ බිඳුවේ ඉඳන් අපි ගන්නවා මේ ප්‍රාන්තර ගිහින් තියෙන්නේ 6න් 6 ගිහින් තියෙන්නේ. එහෙනම් අපිට තව මුලට 6ක් ගත්තොත් දෙකේ ඉලක්ක මෙහෙනම් ඕන වෙනවා. 2 6ක් ගියොත් ඊට පස්සේ 8 8යි 6යි 14 14යි 6යි 20 26 32 38 47 මේ පැත්තට අපි දන්නවා ගානේ දින ගණන නැත්නම් පන්ති ප්‍රාන්ත. මේ පැත්ත දින ගණන. මේ පැත්ත සංඛ්‍යාත. මේ පැත්තට අපි ගන්නේ සේවකයන් ගාන සංඛ්‍යාත. ඒතර වැඩිම සේවකයෝ ගානේ ඉන්නේ 12. වැඩිම ඉන්නේ 12යි මේ පැත්තට 12ක් තිබ්බනම් හරි. 5 6 7 8 9 10 11 12. ඒතර පළවෙනි එක මධ්‍යයාගේ ඔස්සේ ලකුණු වෙන්නේ අපි මධ්‍යයාගේ හරි මේ 8යි 14 11යි. ඒතර 8යි 14 මැද්දේ යනවා 11යි. 8යි 14ට 11යි. හරිනේ 8යි 14 මධ්‍යයාගේ 11. 11න් යනවා 1. 8යි 14යි මධ්‍යයාගේට සංඛ්‍යාතේ 1. මෙතනින් මෙගන්නේ 14යි 20 සංඛ්‍යාතේ 2යි. 14යි 20 මධ්‍යයාගේ සංඛ්‍යාතේ 2යි. 20යි 26 මධ්‍යයාගේ 20යි 26 මධ්‍යයාගේ ඔස්සේ සංඛ්‍යාතේ 5යි. මෙතනින් 5යි. 20යි 26 ඔස්සේ. 26යි 32 ඔස්සේ 6යි. මෙතනින් ගියා 6යි. 6යි. ඊළඟට 32යි 38 ඔස්සේ 12යි. 32යි 38 ඔස්සේ 12යි. අන්තිම එක 38යි 44 ඔස්සේ 3යි. අන්තිම එකේ 3යි. අපි දන්නවා මේ සංඛ්‍යාත බහුවස්තරයක් හදනකොට හැම එකේම ප්‍රාන්තර අගට මුලට වැඩිපුර ඕන. ඒතර මේක 6න් 6 යන හින්දා තමයි අපි දෙකෙන් පටන් ගත්තේ. අර පැත්තෙන් තව 6ක් වැඩි ඕනේ. ඒ කියන්නේ 50ට යනකම් ඕන. දැන් මේ ලක්ෂ අනුපිළිවෙලින් ආවෙනවා. ওই විදිහට අන්තරක්ෂ දෙක එනවා. මේකේ මැද පේනවා 2යි. අග ලක්ෂය 44 55 මධ්‍යයාගයට යනවා. ඕම් අන්තරක්ෂ දෙක. හරි. ඒ අනුව සංඛ්‍යාත බහුවස්තරය සම්පූර්ණ වෙනවා. එතනින් 54 වෙනි ගානත් අවසන් වෙනවා. 55 ගාන එක්තරා අධිවේගී මාර්ගයකට අලුයම් කාලේ මධ්‍යම රාත්‍රී 12 සිට උදෑසන 6 දක්වා ඇතුළු වන කාර් රථ ගන්න පිළිබඳව දින ගණනාවක් තිස්සේ රැස් කරගත් දත්ත සංඛ්‍යාත ව්‍යාපෘතියක් පහත දැක්වේ. දත්ත ලබා ගැනීම සඳහා යොදාගත් මුළු දින ගානේ ඉස්සෙල්ලාම අහනවා යටපේළියේ තියෙන දින ගණන් ටික එකතු කරනවා. ඔක්කොම එනවා එකතු කළාම 25ක් දින. පළවෙනි උත්තරේ 25. දෙක මෙම ව්‍යාප්තියේ මාතපන්ති වැඩිම දින ගානක් ඔහි තියෙන්නේ වවුවේ 8. වැඩිම දින ගාන තියෙන්නේ 8. ඊට අයිති පන්තිය ඇවිල්ලා තියෙන්නේ 61යි 65. ඒ තමයි මාතපන්ති. 61යි 65 තමයි මාතපන්ති. ඊළඟට අහනවා අලුයම් කාලයේ අධිවේගී මාර්ගයට ඇතුළත් වන කාර් රථ ගණනේ මධ්‍යහන්නේ සොයන්න කියලා දැන් අපි වග හදමු. ඉස්සර වෙලාම ගන්නවා අපි පන්ති ප්‍රාන්තරේ එහෙම නැත්නම් කියනවා කාර් ගණන. එතෙන්ට එනවා මධ්‍යයාගේ. ඊළඟට එනවා සංඛ්‍යාතේ. ඊළඟට එනවා fx. ඇයි උපකල්පක මධ්‍ය නෑ කියන කියලා නෑ. එහෙනම් අවශ්‍ය නෑ. 41යි 45 46යි 50 51යි 55 56යි 60 61යි 65 66යි 70 71යි 75 මධ්‍යයාගේ යන්නේ කොටස දෙකෙන් බෙදන්න 43යි 48යි 53යි 58යි 63යි
68යි 73යි. දින ගණන් එනවා 1යි 2යි 3යි 6යි 8යි 3යි 2යි. හරි. දැන් fx තීරය සම්පූර්ණ කරමු මොන කරමු. 43යි 96යි 159යි 348යි 504යි 204යි 146යි. එකතුව සිග්මා fx සමානයි 1500යි. සිග්මා f කියන්නේ 25යි මුළු දින ගන්න. හරි. දැන් මධ්‍යන්නේ හොයමු. මධ්‍යන්නයෙන් සමානයි සිග්මා fx බෙදීම සිග්මා 1500 බෙදුවා 25යි. හරියටම බෙදෙනවා මධ්‍යන්නේ 60යි. දවසකට සාමාන්‍ය කාර්යරත 60ක් ඇතුල් වෙලා තියෙනවා මේ අධිවේගී මාර්ගය. හරි. මධ්‍යන්නේ හෙව්. හතරවෙනි කොටස. හතර. මේ තමයි ළමයි ගොඩාක් වරද්දන්නේ මොකද මේ මධ්‍යයේ යෙදී වරද්ද. බලන්න. අලුයම් කාලය තුල අධිවේගී මාර්ගයට ඇතුළු වන කාර් රථවලින් සාමාන්‍යයෙන් 90% අධිවේගී මාර්ගයේ සම්පූර්ණ දුරම ගමන් කරන බව සොයාගෙන තියෙනවා. හරි. ඊළඟට කියනවා සම්පූර්ණ දුරම ගමන් කරන කාර් රථයකට අධිවේගී මාර්ග ගාස්තුව 300යි. සම්පූර්ණ දුරම ගමන් නොකරන කාර් රථයකට ඒ ගාස්තුව 200යි. අලුයම් කාලය තුලදී අධිවේගී මාර්ගයට ඇතුළු වන කාර් රථ වලින් අධිවේගී මාර්ග ගාස්තු ලෙස සතියකට අඩු මාසයෙන් 1,25,000වත් ආදායමක් බලධාරීන් බලාපොරොත්තු වෙනවා. ඊයේ දත්ත බලධාරීන්ගේ බලාපොරොත්තුවට සාක්ෂි නොදන්න බව හේතු සහිතව පෙන්නනවා. එහෙනම් අපි හොයමු සතියක ආදායම කොච්චරද කියලා. සතියක ආදායම අපි හොයමු. එක සතියකට කොච්චර ආදායමක් හම් වෙනවද බලන්න. එතකොට දවසකට මෝටර රථ 60ක් ඇතුල් වෙනවා අධිවේගී මාර්ගයේ. මේ 60 මේ ඇතුල් වෙන 60 ඔක්කොම අවසානයේ දක්වා යන්නේ නැහැ. අවසානයේ දක්වා යන්නේ මේකෙන් 90යි. එහෙනම් 60 වැඩි කරනවා 100න් 90යි. ඔය තියෙන්නේ අවසානයේ. හරි අවසානයේට ගමන් කරන මේ පියවරොස්සේ අදාගත්තු වරට පැහැදිලි මේ තියෙන්නේ ගමන අවසානයේට යන රථ ගාන. අවසානයේට යන රථ ගාන තමයි මේ හිවි. අවසානයේ දක්වා ගමන් කරන රථ ගාන. කැපුණොත් බිඳුවට රථ 54ක් යනවා අවසානයේ. එහෙනම් මග නවතින රථ ගාන. මග නවත්තනවා මේ මෝටර රථ වලින් තව 6ක් ඉතුරු 6. 60 54ක් අවසානයේට දානවා මග 6ක් නවතිනවා. දැන් අපි බලමු. හම්බ වෙන ගාස්තුව කොහොමද කියන්නේ. හරි? ගාස්තුව හොයමු. ගාස්තුව මේ මෝටර රථ 54න් හම්බ වෙනවා රුපියල් 300 ගාන. එක මෝටර රථයකින් 300 ගානේ මෝටර රථ 54න් හම්බ වෙනවා. ඒ වගේම අතරමඟ නවතින මෝටර රථයකින් හම්බ වෙන්නේ රුපියල් 200යි. එහෙනම් 6කින් හම්බ වෙන්නේ 200යි. ඔය තියෙන එක දවසක ආදායම. දවසකට මෝටර රථ 60ක් යන්නේ. අපෙන් අහන්නේ සතියක ආදායම. එහෙනම් මේ මුළු උත්තරේ 7න් මුල කරන්න ඕනේ. ඒතර මේක සුළු කළොත් එනවා 0.0යි 3 වරක් 4 12යි 3 වරක් 5 15යි 17200යි. ඒකට එකතු කරනවා 1200. ඒක ගුණ කරන්න ඕනේ 7. එකතු කළොත් එනවා 0.4යි 18400ක් එනවා. ඒක 7ෙන් පැටි. දවසක ආදායම 18400යි. ඒ වගේ 7 දින 7යි. 0.7 වරක් 4 28යි 2ක්. ඒයි 8 වරක් 4 56යි 2යි 58යි 5ක් විතරයි 12. රුපියල් 1,28,800ක් හම්බ වෙනවා. තුමාරක් 4 12 දෙකේ එකක් විතරයි. තුමාරක් 15යි කැමරාවක් නේ 16. බින්දු දෙකයි තුමාරක් 4 12න් දෙකක් විතරයි 15 එකයි 16යි
ඉතර දුනා. ඉතර එකතු වෙච්චාම 0.0 2.2 4යි 17000. මෙතන වෙනස්. 0.0 4ක් අතර 28යි 2ක් විතරයි. 4ක් අතර 28යි 2ක් විතරයි. 49යි 2යි 51යි 5ක් විතරයි. 7යි 5යි 12. 1,21,800යි හම්බ වෙන්නේ. මේගොල්ලෝ කියනවා 1,25,000ක ආදායමක් බලාපොරොත්තු වෙනවා. එහෙනම් ඒ බලාපොරොත්තු ඉෂ්ට වෙන්නේ නැහැ. ඒක ලියනවා මෙහෙම. 1,25,000 විශාලට වැඩි කුඩයි 1,21,800. නිසා බලධාරීන්ගේ බලාපොරොත්තු සාක්ෂි නොදරයි. ඒ කියන්නේ ඉෂ්ට වෙන්නේ නැහැ කියන්නේ. සාක්ෂි නොදරනවා කියන්නේ ඉෂ්ට වෙන්නේ නැහැ කියන අදහස. ඉෂ්ට නොවේ කියලා කිව්වත් හරි. බලාපොරොත්තු සාක්ෂි දරන්නේ නැහැ. හරි. ඒක අනිවාර්යයි. ඊළඟට 56. ඉලක්කම් ටිකක් දීලා තියෙනවා 22යි 25යි 27යි 31යි 38යි 39යි 44යි 45යි 47යි. නියදී පළවෙනි එක අහනවා මධ්‍යස්ථය. මේ ඉලක්කම් ටිකේ මධ්‍යස්ථය අපි දන්නවා මැද ඉලක්කම් 1යි 2යි 3යි 4යි 5යි 6යි 7යි 8යි 9යි 10යි 11යි. එන ඉලක්කම් පහක් අයින් කරන්න 1 2 3 4 5. මෙයා තමයි හරි මැද ඉලක්කම් මේ පැත්තට තව පහක් තියෙනවා. එහෙනම් මධ්‍යස්ථයේ 30යි. ඉලක්කම් පෙළේ හරි මැද ඉලක්කම් අපි දන්නවා ඉලක්කම් දෙකක් ආවොත් එකක කොළ දෙකෙන් දෙවෙනි කොටසේ අහනවා පළමු අහනවා තුන්වන චතුර්ථක මොනවා? පළවෙනි චතුර්ථකේ මොකද්ද? තුන්වෙනි චතුර්ථකේ මොකද්ද? මේ ඉලක්කම් පෙළේ පහක් තියෙනවා මුල. ඒ පහේ මැද ඉලක්කම කියන 27 තමයි අපි දන්නවා Q1. අපි චතුර්ථක ගැන ඉගෙන ගන්නවා. අග තියෙන ඉලක්කම් පහේ මැද ඉලක්කම තමයි මෙයා Q2. එහෙනම් පළවෙනි චතුර්ථකයේ හේවත් Q1 27යි. තුන්වෙනි චතුර්ථකයේ හේවත් Q3 47යි. පළවෙනි චතුර්ථකයේ 27යි, තුන්වෙනි චතුර්ථකයේ 47යි. ඊළඟට අහනවා අන්තස් චතුර්ථක පරාසය. අපි දන්නවා අන්තස් චතුර්ථක පරාසය ගැන අපි කතා කළා පාඩමේ මුල. කොහොමද වෙනවා? Q1 Q3ෙන් Q1 අඩු කරනවා. එහෙනම් 44ෙන් අඩු කරනවා 27. එහෙනම් අන්තස් චතුර්ථක පරාසය 10. අන්තස් චතුර්ථක පරාසය 17. හතරවෙනි කොටසේ කියන ඉහත නියති දත්ත ඇතුළත් කිරීමට පිළිලා සම්පූර්ණ වෘත්තපත්‍ර සමානක් මෙහි දැක්වේ. එම වගුව සම්පූර්ණ කරන්න කියලා කියනවා. වගුව සම්පූර්ණ කරන්න කියනවා වෘත්ත තියෙනවා පත්‍ර තියෙනවා. වෘත්ත පත්‍ර. වෘත්ත තියෙනවා 2 3 ඊළඟ 4. මේක සම්පූර්ණ කරන්න ඕනේ. වෘත්තපත්‍ර සටහන් මේකේ දීලා තියෙනවා 2යි 5යි 4. ඒ කියන්නේ 22 25 27 ඇතුළු කරලා තියෙනවා. ඊළඟ 30 ගණන් ටික ඇතුළු කරගන්න. 31 37 මේ 30 ගණන් ටික ඇතුළු කරගන්න. 31 31 31 2යි 38 39 39 31 2යි 38 1යි 39 2යි. ඊළඟ 40 ගණන් 44 45 47. ඕම වෘත්තපත්‍ර සටහනට අගයන් ඇතුළත් කරනවා. හරි එච්චරයි ඒක. ඊළඟට B කොටසක් තියෙනවා. ගානේ B කොටසක් තව තියෙනවා. එක්තරා තරග විභාගයක් සඳහා සිංහල දෙමළ ඉංග්‍රීසි මාධ්‍ය වලින් ඉදිරිපත් වූ අපේක්ෂකයන් පිළිබඳව ලබාගත් අර්ථ නිරූපණය කිරීමට අදිල්ලද වට ප්‍රස්ථාරයක් ඔබට උතන පෙන්නලා තියෙනවා. ඒ වට ප්‍රස්ථාරය තියෙනවා මෙතන සිංහල අංශක 200ක් සිංහල කියන එක. ඊළඟට දෙමළ තියෙනවා අංශක 120ක් දෙමළ කියන එක. ඉංග්‍රීසි කියන එක හිස්ස තියෙනවා. ඉස්සරෝ මහාන ඉංග්‍රීසි මාධ්‍ය අපේක්ෂකයන් නිරූපණය වන කේන්ද්‍රයේ ඛණ්ඩයේ කෝණයයි. ඔබ දන්නවා මේ කේන්ද්‍රය වටා තියෙන කෝණ අංශක 360යි. එහෙනම් 200යි 320යි. තව 40ක් මදි ඉංග්‍රීසි මාධ්‍ය අපේක්ෂකයන් මේ. ඒගොල්ලන් නිරූපණය කරන කෝණය අංශක 40. ඊළඟ කොටසේ අහනවා ගානේ අපි ඊළඟ කොටසේ අහනවා
දෙමළ මාධ්‍ය අපේක්ෂකයන් 60ක් ඉන්නවා නම් විභාගයට ඉදිරිපත් වෙච්ච මුළු ගාන කීයද? දෙමළ 60ක්. ඒ කියන්නේ අංශක 120කින් නිරූපණය කරනවා අපේක්ෂකයෝ 60 දෙනෙක්. ඒක මුළු අපේක්ෂකයෝ කියන්නේ අංශක 360කින් කී දෙනෙක් පෙන්නනවා. අපි දන්නවා 120 වගේ 3 ගුණයක් එනම් 60 ඒවා තුන. ඔක්කොම අපේක්ෂකයෝ 180ක් ඉන්නවා මේක තුල. හරි. ඒ ගණනත් ඉවරයි. ඒ අපි සම්පූර්ණ කළේ 56යි. 56 ගාන සම්පූර්ණ වුණේ. ඊළඟ බලමු 57. 57 වෙනි ගාන හදන්න ඉස්සර දරුවෝ එක්ක කොටසක පොඩි වැරද්දක් තියෙන එක සකස් කරගන්න. ඕකේ අවසාන කොටසේ ප්‍රශ්නේ උත්තර බලන්න ඉස්සෙල්ලා මෙන්න මේ කොටස හදාගන්න වෙනවා. ඕකේ අන්තිම කොටස කියනවා ඉහත කාණ්ඩයේ 3 වෙනි කොටස. ටයර් යොදා ගැනීම. රෝද 4 මෝටර රථ හිමි ව්‍යාපාරිකයෙකුට කියලා එතන මෝටර රථ 10ක් හිමි ව්‍යාපාරිකයෙකුට. ඉතින් ඉලක්කමක් අඩු වෙලා තියෙනවා. මෝටර රථ 10ක් හිමි ව්‍යාපාරිකයෙකුට හරි. ඒ අනුව ගාන වෙනස් කරලා එතන අන්තිම කොටස හදාගන්න මේක බලන්න ඉස්සර. හදලා ඉවර වෙලා බලන්න උත්තර. නැත්නම් ඔයගොල්ලන්ට ගැටලුවක් වෙයි. හරි. දැන් බලමු අපි ටයර් නිෂ්පාදන සමාගම 57 වෙනි ගාන. එක්තරා කාණ්ඩයක ටයර් 60ක නියදියක් යොදා ගැනීමෙන් කළ පරීක්ෂණයකදී භාවිතයට නුසුසු පත්තේට පත්වීම දක්වා එම ටයර් ධාවනීය වූ දුර ප්‍රමාණ පිළිබඳ ලබාගත් වගුවක් පහත දැක්වෙනවා. පළවෙනියට අහන ඉහත ව්‍යාප්තියේ මාතපන්ති. ඒතර වැඩිම සංඛ්‍යාතයක් තියෙන 26 ටයර් ගාන 36 42 තමයි පන්ති. 36 42. දෙවෙනි කොටස මාතපන්තියේ මධ්‍යයාගේ උපකල්පිත මධ්‍යයෙන් ලෙස ගෙන හෝ අන්ක්‍රමයකින් ටයර් වල මධ්‍යයන්ගේ දාවන දුර ප්‍රමාණය සොයනා ඒක කියනවා. උපකල්පිත මධ්‍යයක් යොදාගෙන හෝ අන්ක්‍රමයකින්. ඒ කියන්නේ ළමයි උපකල්පිත මධ්‍යයක් යොදා නැතුව හැදුවත් වැරද්දක් නැහැ කියන එකයි කිව්වේ. උපකල්පිත මධ්‍යනේ යොදලා හැදුවත් කමන්නේ. හැබැයි ඉතින් උපකල්පිත මධ්‍යයක් ගැන කියන හින්දා අපි උපකල්පිත මධ්‍යයක් දාලා හදන්න පුළුවන්. උපකල්පිත මධ්‍යයක් ගැන කියලා මුතිපොන්න නැත්නම් අපි අතහැරලා දාලා එෆෙක්ට්ස් වලින් හදනවා. එහෙම නැත්නම් අපි උපකල්පිත මධ්‍යයක් ගැන කියලා තියෙනවා නම් පොඩ්ඩක් හරි අපි උපකල්පිත මධ්‍යනේ යොදාගෙන අපගමන දාලා හදනවා. හැබැයි වෙනත් ක්‍රමයකින් කියලා තියෙන නිසා ළමයි අපගමන නොදා හැදුවත් උතනදී ඒ ළමයා නිවැරදි ලකුණු හම්බෙන්නේ. සංඛ්‍යාතය අවසානයේ තීරයේ F. මධ්‍යයාගේ තමයි X, අපගමනයේ තමයි D. හරි. 18යි 24 පන්ති ප්‍රාන්තර 24යි 30 30යි 30යි 42 42යි 48 48යි 54 මධ්‍යයාගය 21යි 27යි 33යි 39යි 45යි 51යි මධ්‍යයාගය. ගාණි කියලා තියෙන මාත පන්තියේ මධ්‍යයාගය කියන්නේ 30යි 42 පන්තියේ මධ්‍යයාගය 39. එන අපගමන බිඳුවයි 6ක් අඩුයි 12ක් අඩුයි 18ක්. 39ත් එක්ක වෙනස පල්ලෙහාට 6යි 12. මොකද මේක 6න් 6 වෙනස් වෙන ප්‍රාන්තර 6 තරම 6 ගානක් ඒ හින්දා තමයි අපරාධ 6න් 6යි. සංඛ්‍යාතරික දීලා තියෙනවා අපිට 1යි 5යි 6යි 26යි 15යි 7යි. දැන් වැඩි කරනවා FD තීරය ඍණ 18යි ඍණ ගණන් ඍණ 60යි ඍණ 36යි බිඳුවයි ධන ගණන් 90යි 84යි. ඍණවල එකතුව ඍණ සංඛ්‍යා ටික 8යි 14යි එකක් ඉතුරුයි 8යි 3යි 11යි 114යි ධන
4යි 174යි ගන්න. ඒ අනුව සිග්මා FD සමානයි 174 මේක අඩු කළොත් සිග්මා FD 60යි ගන්න. සිග්මා FD කියන්නේ ධන 60යි. සිග්මා F කියන්නේ සංඛ්‍යාත. මේකට සිග්මා F වලට ඉන්නේ 60යි. දැන් අපි බලමු ටයර් වල මධ්‍යනේ දාවන දුර කොච්චරද? මධ්‍යයන්නේ සමානයි. උපකල්පිත මධ්‍යනයක් යොදාගත්ත මේ වෙලාවේ A ධන සිග්මා FD යන සිග්මා. A කියන උපකල්පිත මධ්‍යනේ 39ක්. එකතු කිරීම. සිග්මා FD කියලා කියන්නේ 60යි. බෙදීම සිග්මා F 60යි. උත්තරය 39 ධන 1යි කියන්නේ 40. හැබැයි මෙතන උත්තරේ 40 නෙමෙයි. මොකද අපෙන් කියනවනේ මෙතන ගානේ කියලා තියෙනවනේ මේ දුරවල් දීලා තියෙන්නේ 10 ගුණාකාර වලින්. මේ තියෙන 10 ගුණාකාර කිලෝමීටර. මෙතන කිලෝමීටර 18ක් නෙමෙයි 18000 24000. උපරිම ගාන 54000. එහෙම තියෙන්නේ. එහෙමනම් මෙතන 40 කියලා කියන්නේ මධ්‍යනේ දාවන දුර මේ 40 වැඩි කරන්න ඕනේ 10න්. 10 ගුණාකාර තියෙන්නේ එහෙනම් මධ්‍යන්නේ දාවන දුර කිලෝමීටර් 40000යි. ඒකෙන් අර 40 ලියන අරස්තුව තප්පු අඩුවේ. කිලෝමීටර් 40000යි මධ්‍යනේ දාවන දුර ප්‍රමාණය. වෙනානි තුන්වෙනි කොටස හොඳට තේරුම් ගන්න ඕනේ. තුන්වෙනි කොටස බලන්න. ඒක තමයි අර ගැටලුවක් තිබිලා අපි වෙනස් කළේ. බලන්න. ඉහත කාණ්ඩයේ ටයර් යොදාගෙන රෝද 4 මෝටර රථ 10ක් හිමි ව්‍යාපාරිකයෙකුට ඒ වාහන වලට යොදන ටයර් සඳහා වාර්ෂික වියදම නිමාණය කර ගැනීමට අවශ්‍ය වෙලා තියෙනවා. එක් මෝටර රථයේ සාමාන්‍යයෙන් කිලෝමීටර් 25000ක දුර ධාවනයේ යෙදිතයිද එක් ටයරයක මිල රුපියල් 10000ක කියන එම වියදම නිමාණය කරන්නට අපිට කියනවා. දැන් බලන්න රෝද 4 මෝටර රථ 10ක් ව්‍යාපාරිකයෙක් තියෙනවා. එහෙනම් එයාට ටයර් 40ක් ඕනේ. ටයර් 40ක් ඕනේ. ටයර් 40ක් එයාට ඕනේ. මේ සෑම ටයරයක්ම මෝටර රථයේ වසරකට සාමාන්‍යයෙන් කිලෝමීටර් 25000ක් යනවා. එහෙනම් මේ ටයර් එක ගමන් කරන දුර ප්‍රමාණය බලන්න 25000ෙන් වැඩි. එක ටයර් එකක් කිලෝමීටර් 25000ක් යනවා. එහෙනම් ටයර් එකේ මුළු ධාවන දුර තමයි ඔය තියෙන්නේ. ඔය තියෙන ටයර් එක ඔක්කොම එක ටයර් එකක් 25000යි, ටයර් 4 නම් 25000යි 4යි, මෝටර රථ 10යි. මේ තියෙන මෝටර රථ 10ම ටයර් ටික දුවන සම්පූර්ණ දුර. ඔය තියෙන සම්පූර්ණ දුර ටයර් ටික දුවන. හරි? මෙන්න මෙච්චර දුර ප්‍රමාණයක් මේ ටයර් ටික ධාවනයේ යෙදෙනවා. එතකොට ටයර් එක මිල රුපියල් 10000ක් වෙනවා. එක ටයර් එකක් රුපියල් 10000ක් වෙනවා. එතකොට අපි බලමු මේක මධ්‍යන්නේ දාවන දුර සාමාන්‍ය ටයරයක් දුවන්නේ කිලෝමීටර් 40000. එක ටයර් එකක් කිලෝමීටර් 40000යි දුවන්නේ. එතකොට මේ තියෙන්නේ වාහන ටික ඔක්කොම දුවන දුරනේ. එයාගේ තියෙන වාහන 10ම දුවන දුර. එක ටයර් එකක් දුවනවා 25000ක්, ටයර් 4ම දුවනවා 25000යි 4ක්, වාහන 10ම මෙච්චර දුර දුවනවා කිලෝමීටර්. ඔච්චර කිලෝමීටර ගානක් වාහන වල යාගේ ටයර් ටික දුවනවා. එක ටයර් එකකින් දුවන්න පුළුවන් 40000. එහෙනම් අවශ්‍ය වෙන ටයර් ගාන බලන්න මේක 40000 බෙදන්න. එක ටයර් එකක් 40000යි දුවන්නේ. මේ තියෙන එයාට අවශ්‍ය වෙන ටයර් ප්‍රමාණය. එයාට ওই මෝටර රථ 10ට අවුරුද්දකට ඕන වෙන්නේ. වර්ෂයකට ඕන වෙන ටයර් ගාන තමයි මේ තියෙන්නේ. එක ටයර් එකක් 25000 දුවනවා. ටයර් 4 වගේ 4 ගුණයයි, වාහන 10ට ඒ වගේ 10 ගුණයයි. ඔය එක ටයර් එකක් දුවන්නේ 40000යි, 40000න් දුමා ටයර් ගාන. මේ ටයර් ගාන. එයාට ඕන ටයර් ගාන වියදම හොයන්න එක ටයර් එකක වටිනාකමෙන් වැඩි කරනවා. එක ටයර් එකක් රුපියල් 10,000.
ටයර් එකක වටිනාකම රුපියල් 10,000යි. ඒක ගුණ කරනවා 10,000යි. දැන් සුපර්. දැන් සුපර් එනවා. මෙතන බිඳු 3ක් කැපෙනවා. මෙතන බිඳු 3කට 10 වරක් 4 40ට 40 කැපෙනවා. 25 වැඩි කළා 10,000යි. 25යි බිඳු වෙනවා 1 2 3 4. ඒ කියන්නේ යාට අවුරුද්දකට රුපියල් 2,50,000 මේ මෝටර රථ ටික වෙනුවෙන් ටයර් වලට බෙදලා. හරි. ඒ ගානක් හරි. 58 ළමයින් 20 දෙනෙක් පරීක්ෂණයකදී ගත්ත ලකුණු මෙතන දීලා තියෙන්නේ 18යි 19යි 22යි 22යි 25යි 27යි 28යි 29යි 32යි 34යි 36යි 36යි 38යි 38යි 39යි 45යි 51යි 51යි 52යි ඔය විදිහට දීලා. ඉස්සරෝ මාන ලකුණු වල මාර්ගය අපිට පේනවා වැඩියෙන්ම තියෙන්නේ 36 කොට. 36 කොට තුනක්. එහෙනම් පළවෙනි උත්තරේ මාතය වැඩිම වාර ගණනක් කියලා තියෙන 30යි. වැඩිම වාර ගණනක් දීවිච්ච අය ගන්න මාතය කියලා කියනවා. එහෙනම් 30යි. ඊළඟටම මධ්‍යස්ථය ළමයි 20 දෙනෙක්ගේ ලකුණු තියෙන්නේ. පිළිවෙලට තියෙනවා 1 2 3 4 5 6 7 8 9යි 10යි. මෙතනින් තමයි එහා පැත්තට දාන්නේ. මෙයා 10 වෙනි ලකුණ, මෙයා 11 වෙනි ලකුණ. මේ දෙක මැද්දේ තමයි මධ්‍යස්ථයේදී. එහෙනම් මධ්‍යස්ථය කියන්නේ 10 වෙනි අය ගන්නවට 34යි 11 වෙනි අය ගන්නවට 36යි එකතු කරලා දෙකෙන් 72 බෙදුවොත් මධ්‍යස්ථයේ 35. වගුවේ දැක්වෙන පරිදි මෙම ලකුණු සමූහගත කර ඇත. දැන් ඊළඟට කියනවා මේ ලකුණු සමූහගත කරලා තියෙනවා. මෙතන පන්ති ප්‍රාන්තරය, මෙතන සංඛ්‍යාතය. පන්ති ප්‍රාන්තරයයි සංඛ්‍යාතයයි යටතේ මේ ලකුණු සමූහගත කරලා තියෙනවා. 10 20 ප්‍රාන්තර 20යි 30 30යි 40 40යි 60 ඔමයි තියෙන්නේ. 10 20 20 30 30යි 40 40යි 60 මෙතන සංඛ්‍යාතයේ 2යි කියලා දීලා. දැන් මේ ඉලක්කම් ටික දාමු. 20යි 30යි අතර 20යි 30යි අතර ඉලක්කම් ටික දාමු. 20ට වැඩි 30 දාන්න. මෙතනින් ඉවරයි. 1යි 2යි 3යි 4යි 5යි 6යි 7යි 30යි 40යි 30 ගන්න. 1යි 2යි 3යි 4යි 5යි 6යි 7යි 8යි 8යි ඊළඟ 40 ගණන් අන්තිමට 40යි 60යි අතර 1යි 2යි 3යි 4යි ඕම් වගුවට සංඛ්‍යාත්මක ඇතුළු කරනවා. හරි. වගුවට අදාළ අසම්පූර්ණ ජාල රේඛයක් දක්වලා තියෙනවා. අසම්පූර්ණ ජාල රේඛයක් උතන ඇදලා තියෙනවා. ඒ ජාල රේඛය සම්පූර්ණ නෑ. අපි ඉතුරු ටික පුරවන්න කියලා කියනවා. ඒතර මේ පැත්තට තියෙන්නේ ලකුණු, මේ පැත්තට තියෙන්නේ ළමයින් ගණන. මේක තියෙනවා 0යි 10යි 20යි 30යි 40යි 50යි 60. මේ පැත්තේ උඩට තියෙනවා 9ට යනකම්. තියෙනවා. දැන් පළවෙනි 10යි 20 පළවෙනි ස්තම්භය ඇදලා තියෙනවා දෙකක් උසට. මේකේ ස්තම්භය දෙකක් උසට ඇදලා. වගුවට අදාළ අසම්පූර්ණ ජාල රේඛයක් පාත් දැක්වී ජාල රේඛය සම්පූර්ණ කර සංඛ්‍යාත බහුවසරයක්. දැන් පුරු 20යි 36යි 20යි 30 උස 6. මේක 6ක් උසට යනවා. දෙවෙනි ස්තම්භය 6ක් උසට. 30යි 48ක් උසට. 30යි ඉඳන් 40ට මේක ගියා 8ක් උසට. 30යි 48ක් උසට. අන්තිම එක 40යි 60 අපිට පේනවා ප්‍රාන්තර දෙකක්. එහෙනම් සංඛ්‍යාත 4ක් ඇඳෙන්නේ නැහැ දෙකෙන් බෙදලා අඳින්නේ 2යි. අඳින්නේ 2යි. පන්ති දෙකකට අහු වෙලා තියෙනවා.
හරි. ඔන්න ජාල රේඛය සම්පූර්ණ කරලා දැන් සංඛ්‍යාත බහුවස්තකේ පුරව. මේවයි මධ්‍ය ලක්ෂ ගන්න. එහෙමනම් මේකෙන්දී ආරම්භක ලක්ෂය එනවා. අන්ත ලක්ෂ නිවැරදිව තියෙන්න ඕනේ. අන්ත ලක්ෂ නිවැරදිව යන්න ඕනේ. 70ට යනකම් අරගෙන ඒක නැදලා. 70 ලක්ෂ කරලා නැදලා. හරි. ඒ ගන්න සම්පූර්ණ කරලා හරි. ඊළඟට සායනයකට රැකිනා ළමයිගේ ස්කන්ධයේ කිලෝග්‍රෑම් වලින් පිළිබඳ තොරතුරු ඇතුළත් අසම්පූර්ණ වගුවක් පහත දැක්වෙනවා. වගුව සම්පූර්ණ නැහැ. උඩ පේළියේ තියෙනවා පාස්කමේ ගාන. උඩ පේළියේ තියෙන පන්ති ප්‍රාන්තරය. ඊට යට පේළියේ තියෙනවා ළමයින් ගානේ හොර සංඛ්‍යාතය. ඊට යටින් තියෙනවා සමුච්චිත සංඛ්‍යාතය. පන්ති ප්‍රාන්තර තියෙනවා 5යි 10යි 10යි 15 15යි 20 20යි 25 25යි 30 30යි 35 සංඛ්‍යාතේ දීලා තියෙනවා 2යි 5යි 8යි 8යි 6යි 3 සමුච්චය සංඛ්‍යාත දීලා තියෙනවා 2යි 7යි 32 දැන් අපිට තියෙනවා පළවෙනි එක වගුවේ සමුච්චය සංඛ්‍යාත වේගය සම්පූර්ණ කරන්න. අපි දන්නවා පළවෙනි ලක්ෂණ මේකයි මේකයි එකතු කරලා මෙතන ගත්තේ 2යි 2යි 5යි 7යි 7යි 8යි 15යි 15යි 8යි 23යි 23යි 29යි 3යි 32 ඕ සමුච්චය සංඛ්‍යාත තීරයේ සම්පූර්ණ. වගුවේ සමුච්චය සංඛ්‍යාත වක්‍රයක් අනුව නැවතන ඔබ ගණිතේ එක පත්‍රයේ තිබුණු ප්‍රශ්නයක් නිසා ඒ සමුච්චය සංඛ්‍යාත වක්‍රය අනිත් ඔයගොල්ලන්ට එකකින් දීලා තිබුණා මේ වගේ ප්‍රස්තාරයක් අක්ෂ දෙකෙන් ඇදලා ප්‍රස්තාර කඩදාසි කොටසක් මුද්‍රණය කරලා පෙන්නලා තිබුණා. ඉතින් මෙතන එහෙම නැහැ. ඕගොල්ලන්ට ඒ සමුච්චය සංඛ්‍යාත වක්‍රය අනිත් වෙනවා ප්‍රස්තාර කඩදාසි කොටස වගේ දානවා. හොඳට 100ක් නිවැරදි උත්තර ගන්න පුළුවන්. බිඳුවෙන් පටන් අරගෙන 5 10 15 20 25 30 35 මීටර සෙන්ටිමීටර කොටුවෙන් කොටුව ගන්නවා. හරියට පුංචි කොටු පහක් තියෙනවා. හරි 1 කිලෝග්‍රෑමයක් පෙන්වන්න ස්කන්ධය 1 කිලෝග්‍රෑමයක් පෙන්වන්න එක කොටුවක් එතකොට ලැබෙනවා. හරි සාර්ථකයි. උඩ පැත්තට තියෙන්නේ 32යි. උඩ පැත්තට අර වගේ ගත්තා නම් සෙන්ටිමීටර කොටුවෙන් කොටු 5 10 15 20 25 30 35 සෙන්ටිමීටර කොටු 7ක් ගත්තා සමුච්චිත සංඛ්‍යාතේ පැත්තට පුංචි ප්‍රස්ථාර කොට කොළ කෑල්ලක ඕක ලස්සනට අඳින්න පුළුවන් කොළේකින් පොඩි කොටස. එදලා ඊටන් එක සටහන් පොතේ අලුව ගන්න හරි පැහැදිලි. දැන් 5යි 10 මේ ප්‍රාන්තරේ අපි අද ආමායම ගන්නේ 10 2යි 10 2යි ප්‍රාන්තරේ අගමායම 15 7යි 15 7යි ඊළඟ 20 8යි 20 8යි 15 7යි 20 8යි 25 10 2යි 15 7යි 20 15 20 15යි 15 7යි 20 15යි යක් සමුච්චය සංඛ්‍යාත දෙන්නේ 25 23යි 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 25 23යි
30 29යි 29යි අන්තිමට 35 32යි ආරම්භ වෙන්නේ 5න් පහුව ඉතින් පටන් මෙන්න සමුච්චය සංඛ්‍යාත වක්‍රය ඔය විදිහට ඕ වක්‍රය සමුච්චය සංඛ්‍යාත වක්‍රය ආදී සමුච්චය සංඛ්‍යාත වක්‍රය ඇසුරින් පහත් සඳහන් දේ සොයා පළවෙනි එක එතන මුද්‍රණ වැරද්දක් තියෙනවා එතන මධ්‍යන්නේ මේ මධ්‍යස්ථය සමුච්චය සංඛ්‍යාත වක්‍රය අපර මධ්‍යන්නයක් වෙන්නේ මධ්‍යස්ථයක් මධ්‍යස්ථය කියන්නේ ඒතකොට මෙතන වැඩිම ගාන තියෙන්නේ 32නේ. ඒතර 16න් අදින්න. 16න් ඇදලා ගන්න. 16න් ඇදලා බලන්න මධ්‍යස්ථයේ කීයද එන්නේ. 16න් සමාදේ. හරි? මධ්‍යස්ථයේ සාමාන්‍යයෙන් නැති 21ට එන්නේ. මධ්‍යස්ථයේ 21යි. ඒතර මධ්‍යන්නේ නෙමෙයි වැරද්දක්. එතන මුද්‍රණ වැරදිවා. මධ්‍යස්ථයේ 21යි. දෙවෙනි කොටස. තුන්වෙනි කොටස. හතරවෙනි කොටස යනවා. පළමුවෙනි චතුර්ථකයේ තුන්වෙනි චතුර්ථකයේ හා අන්තස් චතුර්ථක පරාසය. දැන් මේක ඇද්දේ 16යි. ඒ උපරිමේ 32නේ. ඒකේ මැද කියන්නේ 8න් යනවා. 8න් යනවා ඊළඟට 8න් යනදාම Q1 එනවා. Q1 එනවා 8න් යනදාම Q1 සාමාන්‍යයෙන් 16ක්. Q1 ට 16ක් විතර. ඊළඟට 8න් යනදා 16න් යනදා ඊළඟ 24න් යනවා. 24න් අදින්න 24න් යනවා. 26ක් විතරේ Q3 26ක්. එහෙනම් අන්තර් චතුර්ථක පරාසි අපි දන්නවා Q3 Q1 අඩු කළා 26න් 16ක් අන්තර් චතුර්ථක පරාසි 10ක් විතරේ. හරි. පස්වෙනි කොටස යනවා මහා ස්කන්ධයේ කිලෝග්‍රෑම් 24ක් හෝ ඊට වැඩි ළමයින් ගන්න කීයේ ස්කන්ධයේ කිලෝග්‍රෑම් 24ක් හෝ ඊට වැඩි ළමයින් ගන්න. දැන් මේකේ 24 තියෙන තැනින් 24න් උඩ පැත්තට රේඛාවක් අඳින්න වක්‍රයේ කැපෙන. වක්‍රයේ කැපෙන රේඛාවක් 24න් ඇඳලා. හරි 24න් ඇඳලා ඒක හරවලා බලන්න අනිත් පැත්තට මෙහා 24න් ඇඳලා මේ පැත්තට හරවලා බලන්න. කිලෝග්‍රෑම් 24න් ඇඳලා හරවලා බලන්න. සාමාන්‍යයෙන් 20න් උඩට වගේ ඇඳ ළමයෙකුට 21ක් විතර වගේ. ඉතින් අපෙන් අහන්නේ කිලෝග්‍රෑම් 24කට වඩා වැඩි 24ක් හෝ ඊට වැඩි ළමයි ගන්න. දැන් මෙතන 21 ආවෝ. අපි දන්නවා මේකේ උඩරිම අගේ තියෙන්නේ 32යි. අපි 35ට ඉවර 32යි. දැන් මෙතන පහළ ඉන්නවා ළමයි 21 දෙනෙක්. එහෙනම් 32කින් 21ක් අයින් කරාම තව 11 දෙනෙක් ඉන්නවා. කිලෝග්‍රෑම් 24 හෝ ඊට වැඩි බර වෙයි. කිලෝග්‍රෑම් 24ක් හෝ ඊට වැඩියෙන් බර ළමයි 11 දෙනෙක් ඉන්නවා. මොකද 21 ඉඳන් 21 දෙනෙක් අතර. හරි. ඒ ගානක් ඉවරයි. ගාන 60 බස් රථයක උදෑසන ගමන් වාරයේදී මගේට නිකුත් කළ ප්‍රවේශ පත්‍ර පිළිබඳ තොරතුරු උතන තියෙනවා වගේ. බස් රථයක උදෑසන ගමන් වාරයේදී මගේට නිකුත් කරන ලද ප්‍රවේශ පත්‍ර පිළිබඳ තොරතුරු ඇතුළත් සංඛ්‍යාත ව්‍යාප්තියක් විතර පෙන්නලා තියෙනවා. ඉස්සරෝ මහාන එකේ 60 ගානයි කරන්නේ මේ පළවෙනි එක තමයි මාතපන්. ඒතර වැඩිම ප්‍රවේශ පත්‍ර ගාන තියෙන්නේ ඔගේ 17 පන්තිය 20යි 24. ඒ තමයි මාතපන්. දෙවෙනි එක අහනවා නිකුත් කරන ලද ප්‍රවේශ පත්‍ර වල මධ්‍යයේදී
දැන් අපි බබුව හදන්න ඕනේ පන්තිනේ හොයන්න. පන්ති ප්‍රාන්තරයේ ළඟට අනිවාර්යයෙන්ම මධ්‍යහාගය එනවාමයි. පන්ති ප්‍රාන්තර තිබ්බොත් මධ්‍යහාගය එනවාමයි. මධ්‍යහාගයෙන් පස්සේ ඊළඟට එනවා අපගමනයේ නෑ මේකේ උපකල්පිත මධ්‍ය නෑ ගැන කියලා නේද? එහෙනම් ඊළඟට සංඛ්‍යාතයෙන් පස්සේ ඒ ප්‍රමාණවත් ගන්න හදන්න. දැන් පන්ති ප්‍රාන්තර දීලා තියෙනවා 8යි 12යි 16යි 20 20යි 24 24යි 28 28යි 32. ඒතර මධ්‍යහාගය යනවා 10 14 18 22 26 30. සංඛ්‍යාත දීලා තියෙනවා 6යි 7යි 13යි 17යි 13යි 8යි 6 7 13 17 13 8යි. හරි. දැන් fx තීරය සම්පූර්ණ කරමු. 8යි 98යි 234යි 374යි 338යි 240යි. එකතු කළොත් සිග්මා fx එනවා 1344. සිග්මා f එනවා 64. හරි. දැන් මධ්‍යනේ වෙනවා මධ්‍යන්නේ m සමානයි සිග්මා fx සිග්මා f වලින් බෙදනවා කොහොමද මධ්‍යනයක් නැහැ. 1344 64 බෙදෙනවා. හරි හරියට බෙදෙනවා උත්තරේ රුපියල් 21. පස්සේ ප්‍රවේශ පත්‍රයක මධ්‍යනේ මිල රුපියල් 20. මගේ 180ක ප්‍රවේශ පත්‍රයකට කරන උදෑසනක ගමන් වාරයකින් අපේක්ෂා කළ හැකි ආදායම සෑම එක බස් ටිකට් එකකින් රුපියල් 21යි හම්බ වෙන්නේ. ඔය වගේ මගේ 180ක් එදා ගියා. එහෙනම් මගේ 180 හම්බ වෙනවා. මුදල හොයන්නේ 180. වැඩි කළා රුපියල් 3780යි අපේක්ෂිත ආදායම. හතරවෙනි කොටස. උදෑසන ගමන් වාරය සඳහා ඉන්ධන ඇතුළු මුළු වියදම රුපියල් 700ක් වේ උපකල්පනය කොට. එවැනි ගමන් වාරයකදී ලාභයක් ලැබීම පිණිස නිකුත් කළ යුතු අවම ප්‍රවේශ පත්‍ර ගණන සොයන්න. බලමු අපි අඩුම ප්‍රවේශ පත්‍ර කීයක් එන්න ඕනද? රුපියල් 700ක්වත් හම්බ වෙන්න ඕනේ. එහෙනම් බලමු රුපියල් 700ක් හම්බ වෙන්න 21 ටිකට කීයක් දෙන්න ඕනේ? 21න් බෙදුවොත් 33යි 3නේ. ටිකට් 3න් එකක් දෙන්න බෑ. 33ක් දුන්නොත් පාඩු. එහෙනම් සුළු ලාභයක් හරි තියෙන්නට අවම ප්‍රවේශ පත්‍ර 34ක් තියෙනවා. අවම ප්‍රවේශ පත්‍ර ගණන 34යි. එතකොට බස් එකේ ඉන්ධන වියදම සම්පූර්ණ වෙනවා ඒක. හැටෙක එක්තරා ගොවීන් පිරිසක් වගා කිරීම සඳහා විවිධ එළවලු වර්ග තෝරාගත් ආකාරය රූපේ දී ඇති වටප්‍රස්ථාරයෙන් නිරූපණය කරනවා. ඔය වටප්‍රස්ථාරය පෙන්නනවා. මෙතන මණ්ඩක් වවන ගොවීන්, වටු වවන ගොවීන්, මෙතන මණ්ඩක් මෙතන වට්ටක් වවන ගොවීන්, මෙතන මණ්ඩක් වවන ගොවීන් 90යි, මෙතන අංශක 30යි බෝන්ටි. බෝන්ටි වවන ගොවීන් 30ක්. සෑම ගොවියෙක්ම එක් එළවලු වර්ගයක් පමණක් වගා කළේ. වට්ටක්කා තෝරාගත් ගොවීන් ගාන බටු තෝරාගත් ගොවීන් ගානට සමානයි. වට්ටක්කයි බටුයි එකම ප්‍රමාණය වැවුවා. බටු තෝරාගත් ගොවීන් නිරූපණය කරන කේන්ද්‍රික ඛණ්ඩයේ කෝණීය විශාලත්වය සොයන්න. බටු තෝරාගත් ගොවීන් නිරූපණය කරන කේන්ද්‍රික ඛණ්ඩය. දැන් මෙතන 90යි. මෙතන 30යි 120යි. එහෙනම් 360න් 120ක් අඩු කළොත් 240යි. මේ 120 අඩු කළොත් ඒක සමානව දෙකට බෙදුවොත් 120. බටු නිරූපණය කරන ගොවීන් නිරූපණය කරන කේන්ද්‍රික ඛණ්ඩයේ කෝණය අංශක 120යි. හරි.
ඊළඟ දෙවෙනි කොටස බෝංචි තෝරාගත් ගොවීන් ගාන 15. බෝංචි වලට ඉන්නවා ගොවීන් 15 දෙනෙක්. වට්ටක්කා තෝරාගත් ගොවීන් ගන්න සොයන්න. දැන් අංශක 15කින් අංශක 30කින් නිරූපණය කරනවා ගොවීන් 15 දෙනෙක්. බෝංචි අංශක 30යි ගොවීන් 15. අපෙන් අහලා තියෙන්නේ වට්ටක්කා තෝරාගත් ගොවීන් ගාන. වට්ටක්කා අංශක 120ක්. එහෙනම් අංශක 120 ගොවීන් කීයක් තියෙනවද? 15 30 බෙදුවා 120ෙන් වැඩි කරා. එහෙම නැත්නම් 30ම 4යි 15 4ෙන් වැඩි කළා ඒක. ගොවීන් 60ක් ඉන්නවා වට්ටක්කාව. වට්ටක්කාව ගොවීන් 60යි. ඊළඟ කොටසේ අහනවා මේවට ප්‍රස්තාරයේ නිරූපණය වන මුළු ගොවීන් ගාන කීයද? තුන්වෙනි කොටස මුළු ගොවීන් ගාන. අංශක 30කින් ගොවීන් 15 දෙනෙක් වෙන්නවා නම් අංශක 30කින් ගොවීන් 15 දෙනෙක් නිරූපණය වෙනවා නම් මුළු ගොවීන් ගාන අංශක 360කින් කොච්චරද? 15 30න් පුළලා 360කින් වැඩි කරනවා. 30 වලයි වැඩි කළා ගොවීන් 180ක් ඔක්කොම ඉන්නවා. මුළු ගොවීන් ගාන 180ක් ඉන්නවා. වසරකට පසු බටු වගා කරමින් සිටි ගොවීන්ගේ 20 දෙනෙක් කෙළවලුව ගාව නැවැත්තුවා. බටුවවමින් හිටපු ගොවීන්ගේ 20 දෙනෙක් කෙළවලුව ගාව නැවැත්තුවා. වෙනස් වූ දත්ත සමායද ඇති නව ප්‍රස්ථාරයේ බටු වගා කරන ගොවීන් නිරූපණය කරන කේන්ද්‍රික ඛණ්ඩයේ කෝණීය විශාලත්වය සොයන්න. දැන් බටු වගා කරමින් හිටපු ගොවීන් 20 දෙනෙක් කෙළවලුව ගාව නැවැත්තුවා. දැන් හැබැයි තීරණය කරන්න එක ගොවීන් ගන්න. මේකේ ගොවීන් 15 දෙනෙක් හිටියා. වට්ටක්කාව වන ගොවීන් අපි 60 දෙනෙක් හිටියා. බටු වගා කරන ගොවීන් 60ක් හිටියා. 120යි. මේක 30 වගේ 3 ගුණයක්. එහෙනම් 15 වේවා වණ්ඩක්කව වන 45ක්. ඔය දැනට ඉන්න ගොවීන් සංඛ්‍යාව. ඔන්න වෙලාවේ කියනවා බටු වගා කරමින් හිටි ගොවීන්ගේ 20 දෙනෙක් කිලෝල වගාව නැවැත්තුවා. දැන් මෙතන බටු වගා කරගෙන හිටමු 20 දෙනෙක් නැවැත්තුවා. දැන් බටු වගා ඉන්නේ 40 දෙනෙක්. දැන් වෙනස් වූ දත්ත සඳහායද ඇති නව වට ප්‍රස්ථාරය බටු වගා කරන ගොවීන් නිරූපණය කරන කේන්ද්‍රික ඛණ්ඩයේ කෝණීය විශාලත්වය සොයන්න. දැන් 40 දෙනෙක් බටු වගා කරමින් දැන් ඉන්නේ 40 දෙනෙක්. ඒ කීයකින්ද? 180. 180 දෙනෙක්ගෙන් 40 දෙනයි දැන් බටුවව. එහෙමනම් 180කට 40 දෙනා ඉන්නේ භාගයක් ලෙස. එහෙනම් කේන්ද්‍රික ඛණ්ඩයේ කෝණය 360 බැරි. හරි? 180 වේවා 2යි. අංශක 80. ඔය එක ළමයි කරනවා. මේකට තවත් විකල්ප පිළිතුරක් තියෙනවා. මේකෙදි කෙනෙක් හිතන්න පුළුවන් බටු වගා කරමින් හිටපු ගොවීන් 20 දෙනෙක් අයින් වුණා. එතන ඉන්නේ 40යි. එහෙනම් මුළු ගොවීන් ගාන 180කුත් නේද? මොකද එතන 20 දෙනෙක් අයින් වෙනවා. ඒ දැන් ඉන්නේ ගොවීන් 160යි. එහෙනම් මේ 160 දෙනාගෙන් තමයි 40 දෙනෙක් ඉන්නේ. එහෙමනම් 140 දෙනෙක් 160ෙන් තමයි 40 එන්නේ. එහෙනම් 360 කොට. අර 20 දෙනා සම්පූර්ණ වට ප්‍රස්ථාරයෙන් අයින් කරලා ඉන්නවා. බිඳුවට බිඳුව කැපෙනවා. 4 වරක් 4යි. දැන් බිඳුව සංසකන. ඔය උත්තර දෙකම විකල්ප පිළිතුරු ලෙස අපි පිළිගන්නවා. එතන තියෙන ගැටලුව තමයි අර බටු වගා කරමින් හිටපු 20 දෙනෙක් එළවලු වගාව නැවැත්තුවා. එතකොට මේ 20 දෙනා හරි බටු වගා කරමින් හිටපු 20 දෙනෙක් එළවලු වගාව නැවැත්තුවා නම් ඒ 20 දෙනා සම්පූර්ණ වට ප්‍රස්ථාරයෙන් අයින් වෙනවා කියලා හිතන්නත් පුළුවන්. එහෙම නැත්නම් අපි කොහොමද දන්නේ වට ප්‍රස්ථාරය 180ම ඉන්නවා. අර 20 දෙනා ඉන්නවා එළවලු නොවන ගොවීන් නේ. එළවලු නොවන ගොවීන් 20 දෙනෙක් වෙනම වට ප්‍රස්ථාරයේ ඉන්නවා අංශක ගාන. අංශක ගානකින් ඉන්නවා. එහෙම වෙන්නත් පුළුවන්. අංශක 40කින් ඉන්නවා. ඒ අංශක 40 ඉන්නවා එළවලු වගා නොකරන ගොවීන්. ඉතින් එහෙම හිතුවොත් එහෙම කල්පනා කරලා තමයි මේ උත්තරේ එන්නේ. මුළු ගොවීන් ගානෙන් 20ක් ඉවත් නොකර මුළු ගොවීන් ගානෙන් 20ක් ඉවත් කරලා එළවලු වගා කරන ගොවීන් ගැන පමණක් සැලකුවොත් උත්තරේ එන්නේ. ඒක ගානේ තියෙන පොඩි අඩුපාඩුවක්. ගානේ ඔය අන්තිම කොටසේ
වෙනස් වූ දත් සඳහා දැන් නවවට ප්‍රස්තාරයක කියන එකේ කිව්වනම් එළවලු වගා කරන ගොවීන් ගැන පමණක් සලකා කියලා කිව්වනම් මේ උත්තරේ හරි. නමුත් මුළු ගොවීන් ගැන සලකුවා නම් මේ අවස්ථා දෙකම එක නිවැරදිසේ පිළිගන්න වෙනවා. 62 එක්තරා රෝහලක බාහිර රෝගී අංශයේ පැමිණෙන රෝගියෙකු පරීක්ෂා කිරීමට වෛද්‍යවරයෙකුට දක්වන කාලය පිළිබඳ සංඛ්‍යාවක්. ඒ දැන් බලන්න. එක්තරා රෝහලක බාහිර රෝගී අංශයේ පැමිණෙන රෝගියෙකු පරීක්ෂා කිරීමට වෛද්‍යවරුන්ට ගතවන කාලය සොයා ගැනීම පිණිස කළ සමීක්ෂණයේ පිළිලක් පුරතු වුණා. මේවා වහදලා තියෙනවා. රෝගියෙකු පරීක්ෂා කිරීමට කාලය තියෙනවා. මිනිත්තු වලින් රෝගීන් ගණන. දැන් කියනවා සුදුසු උපකල්පිත මධ්‍යමයක් භාවිතයෙන් හොවන්නයි වෙනවා. එතකොට අපිට පුළුවන් උපකල්පිත මධ්‍යමයක් දාලා හදන්නත් පුළුවන්. හැබැයි උපකල්පිත මධ්‍යමයක් නැතුව හදුවත් වැරද්දක් නැහැ කියලායි කියන්නේ. එතකොට සුදුසු උපකල්පිත මධ්‍යමයක් භාවිතයෙන් හොවන්නයි කියවහම උපකල්පිත මධ්‍යමයකට දාලා හදන්නත් පුළුවන් නැතුව හදන්නත් පුළුවන් ගැටලුවක්. අපි බලමු උපකල්පිත මධ්‍යමයක් දාලා හදන්නේ. දාලා හැදුවත් නැතුව හැදුවත් මධ්‍යයගේ තියෙනවා. උපකල්පිත මධ්‍යනේ දැම්මොත් අපගමණයෙන් පස්සේ සංඛ්‍යා තේනවා. සංඛ්‍යාවෙන් පස්සේ FD. උපකල්පිත මධ්‍යනේ නොදැම්මොත් අපගමණය නැහැ. x තීරයයි මේකට දාන්න. 2යි 4 4යි 6 6යි 8 8යි 10 10යි 12 12 14 මධ්‍යහාරය කියනවා. එහෙම නැත්නම් DC 3යි 5යි 7යි 9යි 11යි 10. මධ්‍යහාරය හරි. සංඛ්‍යාතයේ තීරුව තියෙනවා 19යි 32යි ලොකු ඉලක්කයක් තියෙන්නේ 37යි 6යි 4යි 2යි. ඔය උපකල්පිත මධ්‍යයේ දාන හදන සහ නොදා හදන අවස්ථාවල තියෙන අවස්ථාවල තේරුම් ගත්තොත් ඇත්තටම මේ සංඛ්‍යාත ඉහළ සංඛ්‍යාත ටික ලොකු ඉලක්කම් තියෙනකොට උපකල්පිත මධ්‍යමයක් දාපුවම සුළු කිරීම ලේසි. සංඛ්‍යාත කුඩා ඉලක්කම් තියෙනකොට කුඩා සංඛ්‍යාත තියෙනකොට ඒ වගේම කුඩා මධ්‍යහාගයක් තියෙනකොට මධ්‍යහාගයත් කුඩා නම් සංඛ්‍යාතත් කුඩා නම් fx ලේසි. මධ්‍යහාගයේ තීරයේ හෝ සංඛ්‍යාත තීරයේ විශාල සංඛ්‍යාත තියෙනකොට ටික ලොකු ඉලක්කම් තියෙනකොට ආම උපකල්පිත මධ්‍යමයේ දාන එක ලේසි වැඩි කරන්න පහසුයි. හරි. දැන් සුදුසු උපකල්පිත මධ්‍යමයක් අපි නිතරම පුරුදු වෙලා ඉන්නවා මාතපන්තියේ මධ්‍යහාගයේ ගමු. ඒ අනුව මේකේ වැඩිම සංඛ්‍යාතයක් තියෙන්නේ 37 6යි යට පන්තියේ තමයි මාතපන්තියේ එහි මධ්‍යහාගය හත අපි ගමු. 7 තමයි අපේ හොඳ සුදුසු උපකල්පිත මධ්‍යමය. එහෙනම් බිඳුවයි ඍණ 2යි ඍණ 4යි පල්ලෙහාට යනවා 2යි 4යි 6යි. දැන් වැඩි කරනවා ඉතිරේ ඍණ 76යි ඍණ 64යි බිඳුවයි 12යි 16යි 12යි. ඍණ ගණන් ටික එකතු වෙනවා බිඳුවයි 140යි ධන වල එකතු වෙනවා බිඳුවයි 4. අවසන් ප්‍රතිඵලයේ සිග්මා ft එනවා 100ක් ක්‍රේ. සිග්මා ft වෙන 100යි සිග්මා f වෙනවා 100. රෝගීන් 100. හරි. දැන් බලමු මධ්‍යමයේ හොයමු. එහෙනම් මධ්‍යමයේ සමානයි අපි උපකල්පිත මධ්‍යමය ගත්තේ a ධන සිග්මා f දෙකේ සිග්මා f. a කියන උපකල්පිත මධ්‍යමයේ අපි තෝරගත්තේ 7. එකතු කිරීම සිග්මා f 100යි සිග්මා f 100. 7 එකතු කිරීම සිග්මා f වෙනස් වෙන්නේ. එහෙනම් ඍණ 100 ධන 100 බෙදුවා ඍණ 1යි උත්තරේ. මිනිත්තු 6ක් ගත වෙනවා සාමාන්‍ය වෛද්‍යවරයෙකුට රෝගියෙක් පරීක්ෂා කරන්න. ඕම මධ්‍යමයේ හරි. ඊළඟට අහනවා දෙවෙනි කොටස. මධ්‍යමයේ කාලයට වඩා වැඩි කාලයක් පරීක්ෂාවට ලක් වූ රෝගීන්ගේ ප්‍රතිශතය සොයන්න. මිනිත්තු 6කට වැඩි බලපු රෝගීන්ගේ ප්‍රතිශතය බලන්න. මේක කියනවා 2-4 මගින් දැක්වෙන්නේ 2 හා ඊට වැඩි 4ට අඩු. ඕ සමාන. මේකේ තේරුම 2
හා ඊට වැඩි 4ට අඩු හෝ සමාන. ඒතකොට ප්‍රාන්තරයේ මුලාංකයයි අගාංකයයි නැහැ. 2 හෝ ඊට වැඩි 4ට 2ට වැඩි 2 අයිති නැහැ. 2 අයිති නැහැ. 2ට වැඩි 4ට අඩු හෝ සමාන 4යි. ප්‍රාන්තරයේ මුලමයිම අයිති නැහැ අගමයිම අයිති. එතකොට 6 කියන ඉලක්කම අයිති වෙන්නේ මෙතෙන්. මෙතෙන්ට අයිති. එතකොට මිනිත්තු 6ක් බලපු රෝගීන් ඉන්නේ මේගොල්ලෝ. 6කට වැඩියෙන් බලපු අය තමයි මෙතන. අපෙන් අහන්නේ මධ්‍යනේ කාලයට වඩා වැඩි කාලයක්. එහෙනම් මිනිත්තු 6කට පස්සේ කියන්නේ මෙතනින් පස්සේ. මෙතනින් පස්සේ බලපු රෝගීන් කොච්චර ඉන්නවද බලන්න සංඛ්‍යාව එකතු කරලා. මේ ටික එකතු කරන්න. 37යි 43යි 47යි 49ක් ඉන්නවා. 100කට 49 නම් 100ට ප්‍රතිශත. එහෙනම් 149 අය හදන්න දෙයක්. මේ මේකේ 149යි මිනිත්තු 6කට වැඩි බලපු රෝගීන්ගේ ප්‍රතිශත. මෙම අංශයේ සෑම වෛද්‍යවරයෙක්ම දිනකට පැය 6ක් රෝගී පරීක්ෂා කරනවා. හොඳට තේරුම් ගන්න. ගොඩාක් තමයි වරද්දන කොටසක් තමයි ඔය මධ්‍යනේ යෙදීම් කියන 4 වෙනි කොටස. හරි? තුන්වෙනි කොටස බලන්න. තුන්වෙනි කොටස. මෙම අංශයේ සෑම වෛද්‍යවරයෙක්ම දවසකට පැය 6ක් රෝගී පරීක්ෂා කරනවා. වෛද්‍යවරයෙක් දිනකදී පරීක්ෂා කරතේ අපේක්ෂා කළ හැකි රෝගීන් ගණන සොයන. එතන හැම වෛද්‍යවරයෙක්ම දවසකට පැය 6ක් මිනිත්තු වලින් බැලුවොත් 60 6ක්. හරි? මිනිත්තු 360ක් රෝගීන් බලනවා හැම වෛද්‍යවරයෙක්. එක රෝගියෙක් බලන්න මිනිත්තු 6ක් ගන්නවා. එහෙනම් බලන්න පුළුවන් රෝගීන් ගන්න 6ෙන් බෙදුවොත්. එහෙනම් රෝගීන් 60 දෙනෙක් එක වෛද්‍යවරයෙකුට දවසකට බැලුවා. එක වෛද්‍යවරයෙකුට රෝගීන් 60ක් බලන්න පුළුවන්. හතරවෙනි කොටසේ යනවා බාහිර රෝගී අංශය වෙත යම් දිනක පැමිණෙන රෝගීන් 400 දෙනෙකු පරීක්ෂා කිරීම අවශ්‍යයි. අවම වෛද්‍යවරු ගන්නසය. දැන් එක වෛද්‍යවරුන්ට පුළුවන් රෝගීන් 60යි බලන්න. එහෙනම් රෝගීන් 400ක් බලන්න වෛද්‍යවරු කී දෙනෙක් ඕනද? 60ෙන් දෙකම. දෙවරක් දෙන්නා. 20යි. 20 මෙදින 3යි. 6.7යි ගන්න. මේ වෛද්‍යවරු 6.7 ගන්න. එහෙනම් අවම වෛද්‍යවරු ගන්න. අවම ගන්න 7 දෙනෙක් ඕන. අවම වශයෙන් වෛද්‍යවරු 7 දෙනෙක් ඕනේ මේ රෝගීන් 400 බලන්න. හරි. එක්තරා වර්ගයක රස කැවිලි 100ක එක එකට ස්කන්ධයේ ග්‍රෑම් වලින් මැන ගන්නාලා එම තොරතුරු ඇසුරෙන් ගොඩනගන ලද සංඛ්‍යාත ව්‍යාප්තිය පහත දෙක. ඉස්සරෝම මාතපන්. වැඩිම සංඛ්‍යාතයක් තියෙන්නේ 34. අන්තය තමයි 18යි 19. මාතපන්තියයි 19. සුදුසු උපකල්පිත මධ්‍යනය පාරිතේ ඕවන්ත්‍රණයේ කීෝමායත් කොල්ල මධ්‍යනයක් ඕනනම් දාන්න එහෙම නැත්නම් නිකන් හදන්න කොහොමත් කමන්නේ කියලා ඉතින්. එහෙනම් අපි කොල්ල මධ්‍යනය දාලා හදන්න අපි බලමු. කොහොමද මේකේ තියෙන සංඛ්‍යාත ටිකක් විශාල නිසා 17යි 18යි 19යි 19යි 20යි 20යි 21යි 22යි 22යි 23. මධ්‍යයන් ඔක්කොම දශම ගණන් ඉන්නේ 17.5 18.5 19.5 20.5 21.5 22.5. උපකල්පිත මධ්‍යනයට අපි සංඛ්‍යාත කියන්නේ 19 22 4යි 34යි 26යි 20යි 10යි 4 34 26යි 20 10යි වැඩිම සංඛ්‍යාතයේ තියෙන්නේ 34. 34 තමයි වැඩිම සංඛ්‍යාතය. නම් මෙතනින් තෝරමු කොහොමද? මාතපන්තියේ මධ්‍යයාගේ තෝරගන්න. අප ගමන බිඳුවයි මෙතන. ඍණ 1යි 2යි 3යි 4යි. වැඩි කරමු. ඍණ 4යි මෙතන බිඳුවයි 26යි 40යි 30යි 27යි.
ඍණ ගණන් එකතුවක් නැහැ. ධන ගණන් එකතුව 6 4 10 බිංදුව එකක් ඉතුරුයි 120. අවසානයේ සිග්මා එක තියෙනවා. අඩු කළාම 116. හතරක් හරි. සිග්මා එක වෙනවා 100. දැන් ස්කන්ධයේ දුරට ඒක සමානයි. ඒ ධන සිග්මා එක දෙවීම සිග්මා එක. ඒ කියන උපකල්ප මාධ්‍යනේ අපි තෝරගත්තේ 18.5. ධන සිග්මා එක කියන්නේ 116 බෙදුවා 100. 18.5ට එකතු වුණා 1.16. එකතු කළාම උත්තරය ආවා 19.66. මධ්‍යස්ථ ස්කන්ධයේ සොයන ආය වට යන මොකවත් නැහැ ග්‍රෑම් වලින් මොකම වලින් වට යන කතන්දර කියලා නේ. හරි. මෙම වර්ගයේ රසකැවිලි පැකට්ටුවක රසකැවිලි 120ක් අඩංගු. මෙවැනි එක් පැකට්ටුවක ඇති රසකැවිලි වල ස්කන්ධේ නිමානය කරන්න. එක පැකට්ටුවක රසකැවිලි 120ක් තියෙනවා. ඔය තියෙන්නේ එක රසකැවිල්ලක ස්කන්ධය. එහෙනම් රසකැවිලි පැකට්ටුවක ස්කන්ධය හොයන්න. කැවිලි වල ස්කන්ධය හොයන්න. අර අපි 19.6 ගුණ කරනවා 120. 120ෙන් ගුණ කරනවා. උත්තරේ එනවා 2359යි දශම දෙකක් ග්‍රෑම්. මොකද ස්කන්ධය වගේ අගයක් සන්තතික ධර්මයක් වට යන්න අවශ්‍ය වෙන්නේ නැහැ. හරි. හතරවෙනි කොටස කියනවා මෙම වර්ගයේ රසකැවිලි ග්‍රෑම් 100ක් නිෂ්පාදනය කරන්න රුපියල් 50ක් වියදම් වෙනවා. ග්‍රෑම් 100ක් නිෂ්පාදනය කරන්නට වියදම යනවා රුපියල් 50. එහෙනම් ඒකෙන් පේනවා එක ග්‍රෑම් එකක් නිෂ්පාදනය කරන්න යනවා රුපියල් 50 වෙදීම 100. හරි. ඔය එක ග්‍රෑම් එකක් නිෂ්පාදනය කරන්න යන වියදම. අපෙන් අහනවා මේ රසකැවිලි පැකට්ටුවක ඇති රසකැවිලි නිෂ්පාදනය කිරීම සඳහා කොච්චර යනවා? එහෙනම් ඒ ග්‍රෑම් එකකට මෙච්චර යනවා. එහෙනම් ග්‍රෑම් 2359.5කට කීයක් යනවා? මේක වැඩි කරනවා 150න් නැත්නම් දෙකෙන් නේ. 150යි කියන්නේ ග්‍රෑම් එකකට 750යි නැත්නම් රුපියල් දෙකෙන් එකක්. රුපියලකින් දෙකෙන් එකක්. දැන් දෙකෙන් බෙදමු. 1179යි 760. දශම දෙක 2359 දශම දෙක දෙකෙන් රුපියල් 1179 760ක් යනවා එක රසකැවිලි පැකට්ටුවක් නිෂ්පාදනය කරන්න. ඒක හරි. අපි යන 64 වෙනි ගාන. එක්තරා පාසලක 6 වෙනි ශ්‍රේණියේ සෑම සිසුවෙක් සෞන්දර්ය විෂයක් සඳහා චිත්‍ර නැටුම් සංගීතය විෂයන් තුනේ එක් විෂයක් පමණ තෝරාගත යුතු විය. ඔයගොල්ලෝ දන්නවා දැන් හැමදාම සංඛ්‍යානීය ගණන් දෙකක් හම්බ වෙනවා. එකක් ගණිතයේ එක පත්‍රයේ B කොටසට අනිත් ගණිතයේ දෙක පත්‍රයක ලකුණු 20ක් පාඩමින් ගන්න පුළුවන්. චිත්‍ර ගණිතේ නැති චිත්‍ර X නම් ඒ වගේ තුන් ගුණයක් තුනයි. තුන් ගුණයක්. සංගීතයේ තෝරාගත් සිසුන් ගන්න චිත්‍ර තෝරාගත් සිසුන් ගන්න වගේ පස් ගුණයක්. මෙතන පහයි. වේ. චිත්‍ර තෝරාගත් සිසුන් ගන්න මුළු සිසුන් ගන්නේ භාගයක් ලෙස ලියන්න. එහෙනම් චිත්‍ර තෝරාගත්තේ X
මෙතන x නම් මේක 3යි x මේක 5යි x ඔක්කොම 9යි x. එහෙනම් මුළු සිසුන්ගෙන් 9න් එකක් චිත්‍ර තෝරන්න තියෙනවා. 9න් එකයි චිත්‍ර තෝරන්න. දෙවෙනි කොටස. විෂයන්තුරන අනුරූප කේන්ද්‍රික ඛණ්ඩවල කේන්ද්‍ර කෝණවල විශාලත්ව ගණනය කර ඒවා දී ඇති වට ප්‍රස්ථාරය තුල පිටිරි මත ලියයි. ආද එක එකේ හොය. එක එකට ඉන්න කේන්ද්‍රික ඛණ්ඩවල කෝණවල චිත්‍ර. මුළු එකේ 9න් එකක් චිත්‍ර. එහෙනම් 360න් 9න් එකක් චිත්‍ර සුළු කලාංශක 40. මෙතන ලියුව කෝණේ 40. චිත්‍ර. ඊළඟ නැටුම් 360න් 9න් 3යි. නැත්නම් මේ වගේ තුන් ගුණයක් 40ව 3යි. 120යි. අංශක 120යි නැටුම්. සංගීතය අර 40 වගේ 5 ගුණය 360 වැඩි කිරීම 9න් 5. අංශක 200යි. සංගීතයේ 200. ඔන්න කේන්ද්‍රික ඛණ්ඩවල කෝණ ගණනය කරලා ඒ තුන ඒ තරමට තුන්වෙනි කොටස. චිත්‍ර තෝරාගත් සෙසුන් ගාන 30ක් නම් චිත්‍රවල ඉන්නවා 32. නම් අහනවා 30ක් පාසලේ 6 ඉන්න මුළු ළමයිලා. එතකොට චිත්‍ර තෝරාගත්ත කියන්නේ අංශක 40කින් නිරූපණය කරනවා සෙසුන් 30 දෙනෙක්. අංශක 360කින් ළමයි කීයක් වෙන්නද? 30 බෙදුණා 40. ගුණ කරනවා 360. කැපුණා 4 වරක් 9. ළමයි 270 ඔක්කොම. සෙසුන් 270 මුළු ගානේ. ඊළඟට කියනවා සත දෙක කරපු සංගීතයේ තෝරාගත් ළමයි 15 දෙනෙක් ඔවුන්ගේ විෂය චිත්‍රවලට මාරු කළා. සංගීතයේ තෝරාගත්ත ළමයි 15 දෙනෙක් චිත්‍රවලට ගියා. සංගීතයෙන් 15ක් චිත්‍රවලට. වෙනස් වූ දත්තවලට අනුව විෂයන් තුනම ඇතුළත් වන පරිදි අඳිල්ලත වට ප්‍රස්ථාරය. චිත්‍ර විෂයට අනුරූප කේන්ද්‍රික ඛණ්ඩයේ කේන්ද්‍ර කෝණයේ අගය සොයන. දැන් අපි ශිෂ්‍ය සංඛ්‍යා හදාගන්න ඕනේ. දැන් චිත්‍රවල ඉන්නවා නම් 30 දෙනෙක්. චිත්‍රවල ඉන්නවා නම් 30 සංඛ්‍යාව. අපි දන්නවා ඒ වගේ තුන් ගුණයක් නැටුම් වල ඉන්න ඕනේ 90ක් වෙන. තුන් ගුණයක්. සංගීතයේ ඉන්න ඕනේ මේ වගේ පස් ගුණයක්. ඒව පහක් කියන්නේ සංගීතයේ 150ක්. සංගීතයේ 150. 150යි 180යි 270යි. දැන් මේකේ 15 දෙනෙක් මෙහාට ගියා. සංගීතයේ කරන ළමයි 15 දෙනෙක් ගියා චිත්‍රවලට. ඔන්න දැන් එහෙනම් වෙනස් වුණා. ඒකෝ දැන් අලුත් වට ප්‍රස්ථාරයක වෙනස් වෙනවා. දැන් චිත්‍ර විෂයට අනුරූප කේන්ද්‍රික ඛණ්ඩයේ කෝණය හොයන්න ඕනේ. તો ළමයි 15 දෙනෙක් මේකට ගියා නම් දැන් ඉස්සෙල්ලා 30යි ඉන්නේ. දැන් 45 දෙනෙක් ඉන්නවා චිත්‍ර විෂය චිත්‍ර විෂයට දැන් ළමයි 45 දෙනෙක්. හැබැයි මුළු ළමයි ගන්න වෙනස් වෙලා නැහැ. 270. චිත්‍ර වල 15 දෙනෙක් වැඩි වුණා. එහෙනම් ප්‍රතිශතය ඒක කේන්ද්‍රික ඛණ්ඩයේ කෝණයට 360 කට කොච්චර? දැසුළු බිඳුව ගන්නවා. 9 වරක් 3යි 9 වරක් 4යි 3යි 15යි 15 වරක්. දැන් එහෙනම් චිත්‍ර නිරූපණය කරනවා අංශක 60. චිත්‍ර නිරූපණය කරන කේන්ද්‍රික ඛණ්ඩයේ කෝණය දැන් අංශක 60ක් වෙනවා. හරි. ඒ ගන්න අවසන්. නිමල් ක්‍රීඩා වාහන නිපදවන කුඩා කර්මාන්තශාලාවකදී කර්මාන්තයකින් දින 50ක් කාලයක් තුළ එක් එක්තෙනේ නිපදවන වාහන සංඛ්‍යාව පිළිබඳ තොරතුරු අගුවේ පෙන්නේ. නිමල් මෙම වාහන විකිණීමෙන් රුපියල් 60ක ලාභයක් ගන්නවා. ඉහත ආකාරයට වැඩ කර වාහන විකිණීමෙන් ඉදිරි දින 120 කාලයක රුපියල් 3,70,000ක ලාභයක් ලැබෙයි කියලා එයා හිතනවා. දිනකට ඔහු අපිට නිපදවන මධ්‍යහ්නී ක්‍රීඩා වාහන සංඛ්‍යාව සොයා ඔහුගේ අපේක්ෂාව ඉටුවේ දේශවැනට මධ්‍යමය වහන්නයි කියන්නේ. ගානේ කිව්වේ නෑ. කොහොමද හදන්නේ කියලා. එහෙනම් අපි fx දානවා. මොකද සංඛ්‍යාත එක්ක ලොකු ඉලක්කම් නෙමෙයි තියෙනවා. වැඩි කරගන්න පහසුයි. මෙතන සංඛ්‍යාත ගමු. f ඊළඟට fx තීරේ ගමු. 20යි 30 40
40යි 50 50යි 60 60යි 70 70යි 80 මධ්‍යහගයන් ගත්තොත් මධ්‍යහගයන් වෙනවා 25යි 35යි 45යි 55යි 65යි 75යි සංඛ්‍යාත දීලා තියෙනවා 5යි 8යි 10යි 12යි 9යි 6යි දැන් fx එනවා fx එනවා 125යි 280යි 450යි 660යි 585යි 450 2550යි सिग्मा x उत्तर බලමු මධ්‍යමයේ ඉරදන්නේ මේ 65 මධ්‍යන්නේ සමානයි ඒ දන්න සිග්මා fd යට සිග්මා උපාරිත මධ්‍යන්නේ උපාරිතයෙන් ගත්තේ නෑ සිග්මා fx at සිග්මා f උපාරිතයෙන් ගත්තේ නෑ 2550 බෙදුවා सिग्मा f पाना हरियटन बिंदुआ 51 වහන්න 51ක් නිෂ්පාදනය මෙන්න දින 120ක ලාභ එක භාණ්ඩයකින් ගන්න යා රුපියල් 60ක් ලාභ ඔන්න එක භාණ්ඩයකින් රුපියල් 60ක් ලාභයි භාණ්ඩ 51කට මෙච්චර එහෙනම් දවස් 120කදී කොච්චර ලාභයක් වෙනවද 120 වැඩි කළාම වෙනවා රුපියල් 3,67,200 එයා බලාපොරොත්තු වෙනවා 3,70,000 එන එක වැඩි අඩු 3,70,000 විශාලයි 3,67,200 බැරි 3,67,200 අඩුයි 3,70,000 බැරි निमलगी अपेक्षाව ඉටු නොවේ නිමල්ගේ අපේක්ෂාව ඉටු නොවේ එයාට අපේක්ෂාව ඉෂ්ට කරගන්න බෑ ඒ විදිහට බාහිර නිෂ්පාදනය කරනවා ලොරියකට පැටවීම සඳහා ගෙනෙන ලද බඩුමුඩ 40ක නියැදියක ස්කන්ධ පිළිබඳව තොරතුරු පහත වගේ දැක්වෙනවා බඩුමල්ලක ස්කන්ධයේ මළු සංඛ්‍යාව මධ්‍යක්‍රාන්තර බිඳුවයි 10 10යි 20 20යි 30 30යි 40 40යි 50 50යි 60 60යි 70 මධ්‍යහගයන් ඉනවා 5යි 15යි 25යි 35යි 45යි 55යි 60 සංඛ්‍යාත දීලා තියෙනවා 2යි 5යි 7යි 9යි 8යි 6යි 3 fx එනවා 10යි 75යි 175යි 315යි 360යි 230යි 195යි මුළු එකතු වෙනවා සිග්මා fx 1460 सिग्मा fx 1460 सिग्मा f වෙනවා 4 ඒ තොරතුරු වලට අනුව බඩුමල්ලක මධ්‍යනේ බාරයි m සමානයි සිග්මා fx බෙදුවා සිග්මා f ඒක 1460 බෙදුවා 40 36.5 කිලෝග්‍රෑම් වට යන්න ඕනේ සම්පතික දත්ත බඩුමල්ලක මධ්‍යන්නේ ස්කන්ධ ඉහත නියතිය ලබාගෙන ඇත්තේ බඩුමළු 200ක තොගයකින් නම් එම බඩුමළු තොගයේ මුළු ස්කන්ධය සොයන්න. ඉතින් එක බඩුමල්ලක් 36.5 බඩුමළු 200 වැඩි කරලා උත්තරේ 7300 කිලෝග්‍රෑම්. බොහොම ලේසි ගන්න. ඊළඟට අහනවා ලොරියකට පැටවියක් උඩරිම ස්කන්ධයේ කිලෝග්‍රෑම් 1500 බව දිය
ඉහත බඩුවලු 40. ලොරියට පැටවෙන්නේ නොහැකි අවස්ථාද තිබිය හැකිව පෙන්වීමට හේතු දක්වන. අපි ඉගෙන ගත්ත මතක ඇති අර උපරිම fx හොයන්න. fx තීරුවට තියෙන්න පුළුවන් උපරිම අගය. උපරිම fx තීරය අපි හොයනවා. fx තීරයට තියෙන්න පුළුවන් උපරිම අගය. උපරිම fx. ඒ කියන්නේ මෙතන මධ්‍ය අගය ගන්නේ නැතුව ප්‍රාන්තරයේ අගමායමේ ඉලක්කම අරගන්න. බර කිලෝග්‍රෑම් 5යි කියලා හිතන්නේ නැතුව 10 ගන්න. ඒක 10 වරක් දෙක මෙතන 20යි. වැඩිම බර. 20 ඒවා 5ක් මෙතන 100යි. 30 ඒවා 7ක් මෙතන 210යි. 40 ඒවා 9ක් 360යි. වැඩිම බර. 50 ඒවා 8ක් 400යි. 60 ඒවා 6ක් 360යි. 70 ඒවා 3ක් 210යි. දැන් ඔය ටික එක. ඔය fx කේ උපරිම බිඳුවයි. 2 1 3 9යි 6යි 15යි 1යි 16යි. හරි. දැන් මෙතන මේ උපරිම fx මේ විදිහට හෙවුවාම ඒ කියන්නේ දැන් මෙතන අපි ඇත්තටම මේ මල්ලක බර 5යි කියලා ගත්තට ඒක සාධාරණ නෑ. සමහරට මේ මල්ලක් කිලෝග්‍රෑම් 10 වෙන්න පුළුවන්. අය මෙතන 15 කියලා සැලකුවට 20ම වෙන්න පුළුවන්. ඒක උපරිම fx ට උපරිම ගන්න ලෙස 1660ක් ඇති. ගානේ කියනවා මේ ලොරියට පටවන්න පුළුවන් 1500යි කියලා. එහෙනම් දැන් මලු 40ම පටවන්න බැරි වෙන්න පුළුවන්. ඒක ලියනවා අන්තිමට මෙහෙම. කිලෝග්‍රෑම් 1660 1660 කිලෝග්‍රෑම් විශාලයි කිලෝග්‍රෑම් 1500. බැරි ඔය අන්තිම කොටස උත්තරේ මෙහෙම ලියන්න. බැවින් මේ අවසාන කොටස තුන්වෙනි කොටස මේ කියන්නේ. කිලෝග්‍රෑම් 1660 විශාලයි කිලෝග්‍රෑම් 1500 බැරි. මලු 40ම ලොරියට පැටවිය නොහැකි වීමට ඉඩ ඇත. මලු 40ම ලොරියට පැටවීමට නොහැකි වීමට ඉඩ ඇත. එහෙම වෙන්න පුළුවන්. උපරිම fx කියා. හරි. එහෙනම් ඒක ප්‍රශ්නයක්. දැන් බලන්න. අලෙන් ගානේ නැති ප්‍රශ්න. ළමයි 17 දෙනෙකු ළඟ තිබුණු මුදල් වල මැදිනේ 34. තවත් ළමයි 3 දෙනෙක් ළඟ තිබ්ච මුදල් වල මැදිනේ 74. 20 දෙනා ළඟ තිබිච්ච සම්පූර්ණ මුදල 17 දෙනෙක් ළඟ තිබිච්ච මුදල 34යි මැදිනේ. එහෙනම් 34 වැඩි කරනවා 17. ඒ ළමයි 17 දෙනා ළඟ තිබිච්ච මුදල. තවත් ළමයි 3 දෙනෙක් ළඟ තිබිච්ච මුදල් වල මැදිනේ 74. 74 වැඩි කරනවා 3. මෙන්න ළමයි 20 දෙනා ළඟ තිබිච්ච සම්පූර්ණ මුදල. 14ක් 4යි 68යි 6ක් විතරයි 51යි 57යි 578 එකතු කිරීම. 3ක් 4 12යි 1ක් විතරයි 22යි 222යි එකතු කළා බිඳුවයි 800. රුපියල් 800යි 20 දෙනා ළඟ මුළු දෙවෙනි පාත්‍යයක මිරිස් ගස් 10කින් අඩාගත් මිරිස් කරල් ගණන් පෙන්නලා තියෙනවා. ඒක යනවා මාතේ දර වැඩිම අපිට පේනවා. ඔගේ තියෙන වැඩිම අය ගන්න තියෙන්නේ 9ව 3ක් තියෙනවා. එහෙනම් මාතේ 9. මාතේ 9යි. මධ්‍යස්ථේ නම් ඔහොම හොයන්න බෑ. මධ්‍යස්ථේ හොයන්න ඔය ටික ආරෝහණ පිළිවෙලට ලියන්න ඕනේ. 6යි 5යි ඊට පස්සේ 6යි ඊළඟ 9ව තියෙනවා 3ක් 5 තියෙනවා 6 තියෙනවා 9ව 3ක් තියෙනවා ඊට පස්සේ තියෙනවා 13ක් ඊට පස්සේ තියෙනවා 16ව දෙකක් තියෙනවා 16 දෙකයි 22යි 24යි ඔක්කොම 10යි 1යි 2යි 3යි 4යි 5යි 6යි 7යි 8යි 10යි හරි දැන් මධ්‍යස්ථය කියන්නේ හරි මැදි ඉලක්ක 1 2 3 4 5 මෙතනින් මේ පැත්තට 5ක් 3යි 5 එහෙනම් මේ දෙන්නගේ මැද තමයි මධ්‍යස්ථය එහෙනම් මධ්‍යස්ථයේ සමානයි 9 දන් 13 බෙදුවා 2 22යි දෙකෙන් බෙදුවා මධ්‍යස්ථය තුන්වෙනි එක ගණිතයේ පරීක්ෂණයකට
ළමයි පිරිසක් ගත්ත ලකුණු පහක් දැක්වෙනවා. ඒකෙත් මධ්‍යස්ථය අහන්නේ ආරෝහණ පිළිවෙලට යන්න 5 තියෙනවා. 8 තියෙනවා. 5යි 8යි ඊට පස්සේ තියෙන්නේ 12. ඊළඟට තියෙනවා 13 5 8 12 13 15 16 19 20 තියෙනවා. තියෙනවා සංඛ්‍යා 3යි 6යි 9යි 3යි 6යි 9යි 3යි 6යි 8යි තව එකක් අඩුයි 24 20යි 24 හරි දැන් 9යි හරි හරි වැදිලක් මොකද 1 2 3 4 මෙතනින් අයින් කළා නම් මෙතනින් අයින් කළා නම් මධ්‍යස්ථයේ පහළ හරියට වැදි තියෙන ඉලක්කම පහළ හරි 4 මුළු ලකුණු 10ක් ගන්න පුළුවන් ප්‍රශ්න පත්‍රයකට ළමයි 8 දෙනෙක් ගත්ත ලකුණු පේනලා තියෙනවා. ඒක ලකුණු වල මාතේ පහන. x මගේ නිරූපණය වෙන්න ඕන. මොකද්ද? ඉතින් මාතේ පහක් නම් පහේව එකට වැඩි තියෙන්න ඕන උතන හැටියට. හැම ඉලක්කමක්ම එක බැගින් තියෙන්නේ. පහේව එකයි ඔබේ තියෙන්නේ. නේද? x පහක් වුණොත් මාතේ පහක් වෙනවා. x පහයි. පස්සේ ප්‍රශ්නේ. ඒවයි හතරවෙනි ගානේ මාය හදන ක්‍රමයක් නැහැ. කල්ලි හැකිට පස්වෙනි ගාන උපරිම ලකුණු 20ක් ගන්න පුළුවන් ප්‍රශ්න පත්‍රයකට ළමයි 11 දිනක් ගත්ත ලකුණු පෙන්නලා තියෙනවා. මේ ලකුණු ටිකේ අංක චතුර්ථක පරාස 5 7 9 10 11 12 14 15 16 17 10 හරි ළමයි 11 දිනක් ගත්ත ලකුණු 3යි 6යි 11 1 2 3 4 5යි මෙයා තමයි හරිය නේද මධ්‍යස්ථයේ Q2 මේකේ හරිය නේද මෙයා තමයි Q1 බලන්න මේකේ හරිය නේද එයා තමයි Q3 තුන්වෙනි අහන්නේ මොකද්ද අන්තර්චතුර්ථක පරාසය අපි දන්නවා අන්තර්චතුර්ථක පරාසය يعني Q3 Q1 අඩු කරනවා ඒ කිව්වේ 16 අඩු කළා 9 අන්තර්චතුර්ථක පරාසය හයවෙනි ප්‍රශ්නය හයවෙනි ප්‍රශ්නේ මාතේ අහලා තියෙන්නේ බොහොම පහසුයි මාතේ සමානයි හයවෙනි ප්‍රශ්නේ මාතේ 4 වැඩිම තියෙන්නේ 7 වෘත්තපත්‍ර සටහනෙන් තමයි අය ගණන් ගන්නේ අර පත්‍ර ටික ගන්නේ පත්‍ර 1 2 3 4 5 6 7 8යි අය ගණන් ගන්න 8 වෙනි එක උතන තියෙනවා ළමයි 12 දෙනෙක්ගේ ලකුණු 2යි 4යි 5යි 5යි 6යි 8යි 8යි 10යි 12යි 14යි 15යි 15යි මේක අහලා තියෙනවා 3යි 4යි 5යි 6යි මෙතනින් මේක යන්නේ. ඒතර මේ දෙන්න එකතු කරලා දෙකෙන් බෙදුවොත් මෙන්න එනවා Q2 8යි. මේකේ මැද ඉන්නේ මේ දෙන්න එකතු කරලා දෙකෙන් බෙදුවොත් Q1 එනවා 5යි. පළමු චතුර්ථය. මේකේ අග තියෙන ඉලක්කම් ටිකේ මේ ඉලක්කම් 6යි. මේ දෙන්න එකතු කරලා දෙකෙන් බෙදුවොත් Q3 එනවා 26යි දෙකෙන් බෙදුවොත් 13. එහෙනම් තුන්වෙනි චතුර්ථකය අපෙන් අහලා තියෙන Q3 තුන්වෙනි චතුර්ථකය 13යි. අන්තර් චතුර්ථක පරාසය යනවා 13න් 5ක් අඩු කළා උත්තරය. 9 වෙනි ගාන 9 සිසුන් 4 දෙනෙක්ගේ මධ්‍යහ්නේ බර කිලෝග්‍රෑම් 30.5යි. තව ළමයෙක් එකතු වෙච්චාම 30ක් වුණා. අලුතෙන් එකතු වෙච්ච ළමයාගේ බර. ඉස්සෙල්ලා අපි හොයනවා 4 දෙනාගේ මුළු බර. 4 දෙනාගේ මුළු බර සමානයි 30.5 4න් වැඩි කරනවා. 4 5 20න් බිඳුව දෙකක් විතර 2යි 122. ඕ 4 දෙනාගේ මුළු බර. 5 දෙනාගේ බර 5 දෙනාගේ මධ්‍යහ්නේ බර වෙනවා කිලෝග්‍රෑම් 30. එහෙනම් 35න් වැඩි කරනවා 150. එහෙනම් මෙන්න 5 වෙනි ළමයාගේ බර 5 වෙනාගේ බර සමානයි. අර 150න් අඩු කළා 122. 150 122 අඩු කළා කිලෝග්‍රෑම් 28යි අලුතෙන් වෙච්ච ළමයා. පස්සේ ළමයාගේ බර 10යි. 2 5 7 යන සංඛ්‍යා සමූහයේ මාතේ වැඩිම තියෙන 5 බලපුවම පේනවා 11. ඔය ඉලක්ක ටිකේ මාතේ 4 නම් ඒ 4 ඒවා දෙක දෙකක් වෙනවා. 6 ඒවා දෙකක් වෙනවා. එහෙනම්
හතරේවත් දෙකකට වැඩිය තියෙන්න ඕනේ. මාතේ 4 වෙන්න නම් එහෙනම් x4. x4 වුණොත් තමයි හතරේවත් දෙකට වැඩි. 12. සංඛ්‍යා සමූහය. ඒකේ මාතය යනවා. ඒක දිහා බැලුවොත් පේනවා 2 3 5 8 4 10 4 6 7. හතරේව තමයි දෙකක්. එහෙනම් මාතය 4. මාතය 4යි. ඊළඟ පරාසය යනවා. පරාසය කියන්නේ වැඩිම අඩු ගානයි අඩු ගානයි අතර වෙනස. උතර තියෙන ලොකුම ඉලක්කම තියෙන්නේ 10යි. විශාලම සංඛ්‍යාව 10යි. කුඩාම සංඛ්‍යාව 2. 10න් දෙකක් අඩු කළා පරාසය 8. වැඩිමගේ අඩුමගේ අතර වෙනස 13. ඉලක්කම් ටිකක් දීලා අහලා තියෙනවා. අන්තස්චතුර්ථක පරාසය. අන්තස්චතුර්ථක පරාසය හොයන්නේ ඉලක්කම් ටික බලන්න 13 1 3 3 5 6 8 9 9 10 11 12 1යි 3යි 3යි 5යි 6යි 8යි 9යි 9යි 10යි 11 12 අහලා තියෙන අන්තස්චතුර්ථක පරාසය 1යි 2යි 3යි 4යි 5යි 6යි 7යි 8යි 9යි 10යි 11යි 1යි 2යි 3යි 4යි 5යි මෙතනින් මේක මෙන්න නේද මෙයා තමයි Q2 මේකේ හරි නේද මෙයා තමයි Q1 මේකේ හරි නේද එයා තමයි Q2 අන්තර්චතුර්ථක පරාසය කියලා අපි කිව්වේ Q3න් Q1 අඩු කරලා ඒ කිව්වේ 10න් අඩු කරලා අන්තර්චතුර්ථක පරාසය හදනවා දත්ත 12ක් මෙතන තියෙනවා දත්ත ඔක්කොම 23ක් තියෙනවා ඒ දත්ත 23න් දත්ත 12ක් මෙතන පේනවා එතන අපි දන්නවා දත්ත 23ක් තියෙනවා නම් කිසියම් ගැටලුවක දත්ත 23ක් තියෙනවා. මධ්‍යස්ථයට එන්නේ 23 ධන 1 බෙදීම 2. ඒ කියන්නේ 24යි දෙකෙන් බෙදුවොත් 12 වෙනි දත්තේ. 12 වෙනි දත්තේ තමයි මධ්‍යස්ථය. මෙතන මුල් දත්ත 12ක් වෙනවා. එහෙනම් ඔය දත්ත 12යි. අවසානයේට තියෙන 15 තමයි 12 වෙනි දත්තේ යනවා මධ්‍යස්ථය. එහෙනම් මධ්‍යස්ථේ 15. එයා 12 වෙනි දත්තේ. එයා තමයි මධ්‍යස්ථය. 15 පහත දියේ සමූහයේ පරාසය හා මධ්‍යස්ථය පරාසය ගන්න පුළුවන්. වැඩිමගේ 29 අඩුමගේ 10 පරාසය 10. මධ්‍යස්ථය ගත්තොත් 10 11 14 18 24 27 29. හරිම ඉලක්කම ගන්න ඕනේ. 3යි 7යි තියෙන්නේ. මෙයා තමයි. එහෙනම් මධ්‍යස්ථය 18. හරි. සංඛ්‍යානේ පාඩම එතනින් අවසන්. මේන් ඕගොල්ලන්ට මෙතනින් පස්සේ පාඩම් වීඩියෝ එන්නේ නැහැ. හැබැයි ඕගොල්ලන්ට දිගටම 11 වසර දරුවන්ට අපි ප්‍රශ්නපත්‍ර පන්තියේ තියෙන ප්‍රශ්නපත්‍ර සියල්ලම මේ වගේ සතියකට සැරයක් වීඩියෝ එකකින් දානවා. මේ සතිය තුළ ඕගොල්ලෝ දැනට උත්තර ලියලා උත්තර පත්‍ර ලැබිලා තියෙන 8 9 10 කියන ප්‍රශ්නපත්‍ර තුනේම පිළිතුරු පත්‍ර අපි සාකච්ඡා කරනවා මේ සතිය තුල බලන්න. හරි.